ඉතින් අදත් අපි රිවිෂන් එහෙම නැත්නම් පුනරීක්ෂණ අභ්‍යාසයක් කරන්න සූදානම්. අපි කරගෙන ආපු වැඩපිළිවෙලේ එක්තරා ආකාරයක වෙනස්කමක් සිදු කරන්න හිතුවා. ඔගොල්ලෝ දන්නවා අපි මෙතෙක් ඔන්ලයින් ඔස්සේ ෆීඩ්බැක් කියන ක්‍රමවේදයක් අනුගමනය කරා. මෙතන සමහර විට අලුතෙන්ම සහභාගී වන දරුවනුත් ඇති. එතකොට අපිට කලින් ෆීඩ්බැක් කියන සංකල්පයේ අරමුණු උනේ ෆීඩ්බැක් 8ක් ගියා. මේකේ අරමුණ උනේ 10 වසරේ සිලබස් එකේ අමාරු කොටස් සාකච්ඡා කරුණා. මේක කරේ 11 මුල් කාලවකවානුව. ඒ වන විට 11 සිලබස් එකේ ටික දුරක් ඇවිල්ලා තියුණේ. අපි ඊළඟට ඒ කාලයේදීම කිව්වා මගේ සයන්ස් පාඨමාලාවේ සයන්ස් වලදී හැම ක්ලාස් එකකම කරන ක්‍රමවේදයක් තමයි මේ ෆීඩ්බැක් ක්‍රමය හා එහා සමගාමීව ෆීඩ් ෆෝවර්ඩ් කියන සංකල්පය යන. ෆීඩ්බැක් එකේ අරමුණ තමයි අපිට නැවත මතක් කරවා දීම ඒ පාඩම් කොටස් මේකේ ඇත්තටම සරල MCQ කීපයක් ඔයගලන්ට යොමු කරේ. හැබැයි ෆීඩ් ෆෝවර්ඩ් එකේ අරමුණ අපි විභාගයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව හැඩගැස්වීම. කොච්චර ළමයෙක් තියරි පමණක් දැනගත්තට විභාගයට ගිහිල්ලා නිවැරදිව ලියන්න බෑ. ඒ නිසාම තමයි මේ ක්‍රමවේදය ෆීඩ් ෆෝවර්ඩ් කියන අර්ථයෙන් අපි නැවත ඉදිරියට අඩිය තියලා යන්න ඕන කරන ඒ ශක්තිය දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ සඳහා අපි ආරම්භයක් විදියට ෆීඩ් ෆෝවර්ඩ් පළවෙනි පේපර් එක ඕගලන්ට ඊයේ නිකුත් කරා. මේකෙදි ඕගලන්ට යොමු කරේ පාස් පේපර්ස් එහෙම නැත්නම් පසුගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න කීපයක්. මම එතනදි වඩාත්ම ඉලක්ක කරගත්තේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. ඉතින් දැන් 11 වසරේ ඔගොල්ලෝ පේපර්ස් ගණනාවක් ලියලා එන්නේ නැත්තේ ස්කූල් පේපර්ස් හෝ වේවා අමතර පන්තික පේපර්ස් හෝ වේවා අපේ ක්ලාස් එකේ පේපර්ස් මේ මොන විදිහේ විභාගයක් ලිව්වත් අපි චුට්ටක් පේපර් එක ගැන මුලින්ම අවබෝධයක් යමු. මේ ගැන කතා වුණේ නැහැ ෆීඩ්බැක් වල. ඒකයි මම කිව්වේ ෆීඩ් ෆෝවර්ඩ් වල වෙනස ඒකයි. ඒ නිසා ඔගොල්ලෝ තව මේ විභාගය ලියන්න දින තියෙන්නේ ඇත්තටම මාස කිහිපයක්. අවුරුද්දක් නැහැ. මාස කිහිපයක්. 11 වසරේ සිලබස් එකේ භාගයකුත් ඒ වගේම අපිට කාලයක් ඉතාමත් සීමිත කාලයක් තුලදී මේ ඔක්කොම කවර් කරගන්න ඕන. මම හිතනවා මේ සිලබස් එකේ සයන්ස් පේපර් එක ගැන අවබෝධයක් ඇති. මම චුට්ටක් මතක් කරන්න. අපිට MCQ කියලා එකක් තියෙනවා multiple choice questions. එහෙම නැත්නම් බහු වර්ණ ප්‍රශ්න. උත්තර 4ක් දීලා නිවැරදි ආන්සර් එක තෝරගන්න ප්‍රශ්න 40ක් දෙනවා. ප්‍රශ්න 40ක් දෙනවා. මේක අනිවාර්යෙන්ම ළමයෙකු ප්‍රශ්න 30කට එහා පැත්ත ස්කෝර් කරන්න ඕන. සාමාන්‍යයෙන් 35ට එහා ස්කෝර් කරගන්න පුළුවන් යනු එයාට ඒ සාමාර්ථයක් ගැනීම නැති. ලේසි. එකෙන් අදහස් කරන්නේ කොපි කරලා 35ක් ගන්නවා කියන එක නෙවෙයි. 35ක් ගන්න කෙනාට සෙකන්ඩ් පේපරේ අනිවාර්යෙන් 35ක් මේකේ ගහනවා කියන්නේ එයාට දැනුම තියෙනවා. ඒ වගේම තමයි සමහර ළමෙක් 30ක් වගේ MCQ ගහ ගන්න පුළුවන් වුණත් ඒ මට්ටමකට යන්න පුළුවන්. මේක නම් හොඳ A+ එකකට යන්න පුළුවන්. A එකට යන්න පුළුවන්. ඒ වගේම තමයි SCQ එකෙන් තව පොඩ්ඩක් එයාට ආයාසය දරන්න වෙනවා. ඒ වගේම 25 30 වගේ රේන්ජ් එකකදී මේ දෙකම රඳා පවතින්නේ B එකකට යෑමේ හැකියාව තියෙනවා. 20 ඒ අතර 20 ඊට වඩා පොඩි මට්ටමක් C. ඊට පල්ලෙහා මට්ටම ගැන හිතන්නවත් එපා. සෑම කෙනෙක්ම මේ උඩ රේන්ජ් එකට එන්න ඕන. සෑම කෙනෙක්ගේම ටාගට් එක තියාගන්න 40 ලං කරගන්න. ඒ වගේම අපිට අනිත් කාරණය තමයි ව්‍යුහගත රචනා. මේකට කියනවා SEQ කියලා. SEQ ප්‍රශ්න මේක අහලා තියෙද්දි දන්නේ මේ වචන මීට කලින්. SEQ කියන්නේ structured essay questions කියන එක. හරිද? මේ වචන සාමාන්‍යයෙන් හුරු නැතුව ඇති. SEQ එක අහලා තියෙනද කියලා මම හරියටම දන්නේ නැහැ.
නමුත් අපි භාවිත කරන SCQ කියලා මේක MCQ මේක SCQ structured essay questions ව්‍යුහගත රචනා ප්‍රශ්න. ඒතර ව්‍යුහගත රචනා ප්‍රශ්න අපිට හතරක් යොමු කරනවා. මේ හතරේ පළවෙනි ප්‍රශ්නයේ යොමු වෙන්නේ 11 ශ්‍රේණිය අවසාන පාඩම. ඔන්න මට ඕක ගොඩාක් වැදගත් පාඩම. මම මේ පේපරේ නම් ඒක දැම්මේ නැහැ. ඔයගොල්ලෝ මේ දවස්වල කොවිඩ් නිසා ගෙදරට වෙලා සුවෙන් සිටිනවා යයි මම උපකල්පනය කරනවා. ඒ කාල වකවානුව තුළ ඕගොල්ලන්ට අවසාන පාඩම 15 වෙනි පාඩම නිවසේදී කියවන්න ඕන. මම මීට අදාළව ටියුට් එකක් ඉදිරි නිබන්ධන සමග ඕගොල්ලන්ට එවනවා යොමු කරනවා. එතකොට ඕගොල්ලන්ට වඩාත් පාසුවෙන් මේක කම්ප්ලීට් කරලා ඕගොල්ලන්ට සූදානම් වෙන්න පුළුවන් අපිට ඊළඟට ඒ ගැන සාකච්ඡා කරන්න ලේසි. මම කිව්වේ මේ පාඩම කියවන්න. මේක බයෝ පාඩමක්, ජීව විද්‍යා පාඩමක්. හරි ලේසි කියවන්න. මේක සාමාන්‍යයෙන් පස් වතාවක් කියුවත් පාඩු නැහැ. ඒ හේතුව අනිවාර්යයෙන්ම SCQ වල පළවෙනි ප්‍රශ්න නිර්මාණය වෙන තැන. මේ SCQ එකේ දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ ජීව විද්‍යාව ආශ්‍රිතව. හරිද? මේකේ පළවෙනි ප්‍රශ්නය ගොඩක් වෙලාවට නිර්මාණය වෙන්නේ මම කිව්වා වගේ 11 ශ්‍රේණියේ අවසාන පාඩමේ. 15 වන පාඩම. 15 වන යුනිට් එකේ. දෙවෙනි ප්‍රශ්නය බයෝ වලින් නිර්මාණය වෙන්නේ ජීව විද්‍යාව 10 11 ඒවා වැඩිපුරම 10ට නැඹුරුතාවය දෙනවා. මොකද 11 ප්‍රශ්න ගොඩක් වෙලාට essay ප්‍රශ්නට අහන නිසා. තුන්වෙනි ප්‍රශ්නයේදී chemistry ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ රසායන විද්‍යාව ආශ්‍රිතව තමයි ඒකේ යොමු කරන්නේ. ඒකත් 10ට බර දෙනවා. 11ත් ඒත් එක්කම ගවනවා. අද අපි කතා කරනකොට ඔයගලන්ට තේරෙවි මේකේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. හතරවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ ෆිසික්ස්. භෞතික විද්‍යාව ආශ්‍රිතව. භෞතික විද්‍යාවෙත් ඒත් ඒ වගේම 10 වසරත් එක්ක 11 මේ කරනවා. මේ කොහොම වුණත් SCQ එකේදී වැඩි මේ 2 3 4 ප්‍රශ්න වලට වැඩි නඹරුවක් දෙන්නේ 10 වසර ප්‍රශ්න. 10 වසරේ. ඊළඟට අපි කතා කරනවා essay ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ 5න් අපිට 3යි තෝරගන්න තියෙන්නේ. 3ක් තෝරගන්නවා. එක ගැන වෙනමම කතා කරන්න ඕන. මේක essay එහෙම නැත්නම් රචනා ප්‍රශ්න මේවා ලියනකොට ඒකෙදි අරමුණු කරන්න වැඩිපුරම 11 දැනුම සහ කම්බයින්. ඇත්තටම මේ පේපරේ මුළු සමස්තයක් විදිහට ගත්තොත් අපි පළවෙනි දේ මම අර කිව්වා වගේ ඔයගොල්ලෝ කොච්චර තියරි පාඩම් කරන් ගියත් ඔයගොල්ලෝ ප්‍රශ්නයක ලියා ගන්න බැරි නම් වැඩක් නැහැ. ඒ නිසා මම අද මේ මුලින්ම පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්නම ගන්න හේතුව ඊට වඩා හොඳ පේපර් එකක් කොහෙවත් නැහැ. යම් කෙනෙක් හැදුවා හෝ වේවා පළාත් සභා එකක් හෝ වේවා පළාත් මොකක්ම හරි පේපර් එකක් වේවා ඒ සෑම පේපර් එකක්ම ඒ වෙනස්. ඒක ස්ටෑන්ඩඩ් නැහැ. හොඳම ස්ටෑන්ඩඩ් පේපර් එක තමයි රජයෙන් නිකුත් කරන ඒ අදාළ සම්මත සාමාන්‍ය පෙළ විභාග පේපර් එක. ඒ නිසා මම මුලින්ම ඒකට අදාළව කියලා දෙනවා සහ ඒකේ මාකින් එක ගැන අවබෝධයක් දෙනවා. කොහොමද ලකුණු දෙන්නේ කියන එක මේක කරනවා. ඒ නිසා ගොඩාක්ම අතිශය වැදගත් කොටසක් වේවි මේ අද කතා කරන ටික. ඒ නිසා අපි මේ පාඩම් මාලාව ඉක්මනටම පටන් ගමු. ඒතකොට ෆීඩ් ෆෝවර්ඩ් කියන එකේ අපි අර්ථය දැන් ඕගොල්ලන්ට වැටහෙනවා සහ අරමුණ තේරෙනවා. මේකට අදාළව ඕගොල්ලෝ ෆීඩ්බැක් ලියන්න භාවිතා කරා නම් යම් ආකාරයක පොතක් හෝ කොළ ඒ විදිහටම කොළ භාවිතා කරන්න ඕන. ඔයගොල්ලෝ ආන්සර්ස් ලියලා ඇත්තේ සමහරට ආන්සර්ස් ලියලා ඇති සමහරව ලියලා නැතුව ඇති. ලියලා නැති අය පොඩ්ඩක් ඒ ආශ්‍රිතව ලියන්නත් පුළුවන්. එතෙන්දිත් අපි මෙහෙම දෙයක් කරනවා. මේ පාඩමට අදාළව ආන්සර් එක කියනවා වගේ මේ පාඩමත් කතා කරලා දෙනවා. ඒතකොට යම් ආකාරයක 10 වසරේ සිලබස් එකේ කාරණා ඔයගොල්ලන්ට මතක් වෙනවා. ඇත්තටම 10 වසරේ සිලබස් එකේ දැන් ඔයගොල්ලන්ට ෆුල්ෆිල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැනුමින් පෝෂිත වෙලා තියෙන්නේ. ඒ නිසා අපි යමු අපේ කොටසට. සෑම කෙනෙක්ම පේපරේ ඇති. පේපරේ ගෲප් එකෙත් අපි දැම්ම ගෲප් එකේ ඔයගොල්ලන්ට යොමු කරලා තිනවා. මම ඔයගොල්ලන්ට යොමු කරන්නම්. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ දැන් දිස් වේවි. හොඳට බලන්න. මේ තමයි ඒ අදාළ ප්‍රශ්න. මේ පාස් පේපර්ස් වල ආපු විදිය. මම පළවෙනි ප්‍රශ්නේ දැම්මේ නැහැ. මම අර කිව්වා වගේ ඇයි ඒ පළවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට නිර්මාණය වෙන්නේ මම කිව්ව විදියට අපේ 11 ශ්‍රේණියේ 15 වන පාඩම අවසාන පාඩමේ. බලන්න අපි යමු ඉක්මනටම ප්‍රශ්න වලට. පළවෙනියටම ප්‍රශ්නේ මේක කියලා තිනවා අපෘෂ්ඨ වංශීන් ඔවුන්ගේ ලක්ෂණ පදනම් කරගෙන වංශ වලට වෙන් කරනවලු.
පහත වගුවේ පළමු තීරුවේ ABCD කියලා ලක්ෂණ කිහිපයක් තියෙනවලු. මේ ලක්ෂණ අනුව අපට කියනවා ඒ වංශය මොකක්ද කියලා. ඒ ලක්ෂණ අනුව ඒ වංශය කියන්න කියලා කියනවා. එතකොට කොහොමද අපි වංශය නම් කරන්නේ? කොහොමද අපි වංශය නම් කරන්නේ? බහුසෛලික දේහයේ සෛලීය ප්‍රස්තර එහෙම නැත්නම් ස්තර දෙකකින් ගොඩනැගිලා තිනවා නම් එයා කවුරු කියලාද අපි හඳුන්වන්නේ? චුට්ටක් ඔයගලන්ට අවස්ථාව දෙන්නම් මේ chat box එකේ දාන්න පුළුවන්. ඔයගලන්ට chat box එකේ answer එක දාන්න පුළුවන්. ස්තර දෙකකින් වින්න ජීවියා කවුද ඇත්තටම? චුට්ටක් මතක් කරගන්න ඉක්මනට. ඔව් answers කීපයක් ලැබිලා තිනවා. හොඳයි හොඳයි. answer එක තමයි නිඩාරියා. එහෙම නැත්නම් අපි කියන එකට සීලෙන්ටරේටා. මේ answers දෙකටම දෙනවා. බය වෙන්න දෙයක් නැහැ. නිඩාරියා හා සිලෙන්ටරේටා. ඊළඟට මම කියන්නම්. ඊළඟට අපිට යොමු කරලා තිනවා ප්‍රශ්නය. ඒ තමයි පේශීමය පාදයක් තිබීම. පේශීමය පාදයක් ඔයගලන්ට දකින්න පුළුවන් කාටද? මොලුස්කාවන්ගේ. මොලුස්කාවන්ගේ. මම ඊළඟට මේකට අදාළ සම්පූර්ණ පාඩම කියලා දෙනවා. හොඳද? බය වෙන්න එපා. කරදිය පරිසරවල පමණක් වාසය කරන්න. මට ඒකට නම් ආන්සර් එකක් ඕනමයි. කරදිය පරිසරයේ ජීවත් වෙන අය කවුද? කරදිය පරිසරයේ ජීවත් වෙන සතුන්. ආන්සර් එකක් දෙන්න. කවුද? ආන්සර්ස් කිහිපයක් ඇවිත් තියෙනවා. ඒකයිනොඩර්මේටාවන්. පටලව ගන්න එපා. කරදිය පමණක් ජීවත් වෙන්නේ ඒකයිනොඩර්මේටාවන් වෙන අය නෙවෙයි. සාමාන්‍යයෙන් සමහරු හිතනවා සීලෙන්ටරේටා වංශිකයොත් ඉන්නවා කියලා. නැහැ. සීලෙන්ටරේටා වංශිකයෝ මිරිදිය වාසයත් කරන නිසා ඒ අය අපි ආන්සර් එකක් විදිහට ගන්නෙ නැහැ. අපේ එන්නේ ඒකයිනොඩර්මේටා. කයිටීන් උච්චර්මයක් දකින්න පුළුවන් වෙන්නේ අපිට ආර්ට්‍රොපෝඩා. එතකොට මේවට ආන්සර්ස් ඔයගොල්ලෝ මේ අවස්ථාවේ ලියා ගන්නවා නම් වඩාත් හොඳයි. එතකොට හොඳට පැහැදිලි වෙනවා. ඊළඟ තියෙනවා ඉහත වගුවේ දැක්වෙන ඒ ලක්ෂණය දරන සත්වයකු නම් කරන්න. ඒ ලක්ෂණය දැක්වෙන සත්වයකු නම් කරන්නලු. කවුද ඒ සත්වයෙක්? ඒ කියන්නේ අපි ලිව්ව නිඩාරියා. එතකොට නිඩාරියාවන්ට උදාහරණ විදියට ඔයගොල්ලෝ හොඳටම දන්න ජීවීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් කියනවා හයිඩ්‍රා, ඒ වගේම තමයි මුහුදු මල, ජෙලිෆිෂ්, ඒ වගේම ඔබ්ලියා, කොරල් බුහුබාවා වගේ ආන්සර්ස් ගන්න පුළුවන්. අයිමත් මම ඕනනම් කියන හයිඩ්‍රා, මුහුදු මල, ජෙලිෆිෂ් වගේ නැත්නම් ජෙලි මසුන් කියලා අපි කියන්නේ. ඒ වගේම ඔබ්ලියා, ඒ වගේම කොරල් බුහුබාවා වගේ අය අපිට ගන්න පුළුවන්. මෙතන එක ආන්සර් එක උත්තරයයි අහන්නේ. ඉහත එක සඳහන් කර වංශය අයත් රාජධානිය හා අධිරාජධානිය. මේකේ වංශයට අයත් රාජධානිය. අපි කියනවා මේ අය ඇනිමාලියා රාජධානිය. හරියටම ලියන්න. ඇනිමාලියා රාජධානිය. අධිරාජධානිය කවුද? ඉයුකැරියා අධිරාජධානිය. හරි. අපි මේ ප්‍රශ්නෙන් මම මේකට අදාළව විග්‍රහයට එන්නම්. අපි ආන්සර්ස් ටික ලබා ගත්ත දැන් මම මේකට අදාළව විග්‍රහයට එන්නම්. මේ බලන්න. අපේ වර්ගීකරණයක් තියෙනවා. මේ වර්ගීකරණය පාඩම ගොඩාක්ම වැදගත් පාඩමක්. ඇත්තටම දෙවෙනි ප්‍රශ්නේ බහුතරයක් නිර්මාණය වෙන්නේ මේ වර්ගීකරණය ආශ්‍රිතව. ඒ නිසා මේක අත්හරින්න බෑ. මම ඒක මේ ප්‍රැක්ටිස් කරවන්න. ඉස්සරහට ඔයගොල්ලෝ පාස් පේපර්ස් අරන් බලනකොට 17 18 19 20 ආදී ඒවල මේ කොටස් ඔයගොල්ලන්ට අන්තර්ගත වෙලා දකින්න පුළුවන්. හරි. වර්ගීකරණය මුලින්ම හඳුන්වා දුන්නේ කවුද? ඒ තමයි ඇරිස්ටෝටල්. මේ ලියන කාරණා මේ ඒවා ෂෝට් නෝට් එකක් විදිහට ඒ ප්‍රශ්නෙට අදාළම ලියන්න ඕන යටින් වෙනම වෙනින් පාටින් ලියන. ඒ කියන්නේ ප්‍රශ්නට ආන්සර් එක ඔයගොල්ලෝ ලියනවා. ලියලා ඊළඟට මේ කාරණාත් ඔයගොල්ලෝ දාන්න ඕන. මම කියන්නම් ඒ දාන්න ඕන අවස්ථාව. මුලින්ම අහගමු ඇරිස්ටෝටල්. මෙයාගෙන් පස්සේ මෙයාගේ ගෝලයෙක් වන තියඩෝර් ෆැස්ටර් කියන කෙනා මෙයා වර්ගීකරණයක් කරා. මේ ඇරිස්ටෝටල් කියන කෙනා වර්ගීකරණය කරේ ඇත්තටම ජීවීන් සත්තු වර්ග හා ශාක වර්ග කියලා. පස්සේ තියඩෝර් ෆැස්ටර් කියන ඒ පුද්ගලයා
මේ වර්ගීකරණය පොඩ්ඩක් තව එහාට අරන් ගියා. එයා ශාක ගැන වර්ග කරන්න ගත්තා. එයා පැල වර්ග හා විශාල ශාක හා ඒ මල් වල තියෙන පුෂ්පවල පෙති ගාන අනුව වර්ගීකරණයක් කරන්න ගත්තා. පස්සේ ඊළඟට එනවා විද්‍යාඥයෙක්. ඒ තමයි ඔයගොල්ලෝ දන්න හොඳ එක්කෙනෙක්. ඒ තමයි කැරෝලස් ලිනේයස්. මෙන්න මෙයා වර්ගීකරණයේදී කරපු දෙයක් තමයි කැරෝලස් ලිනේයස්. මෙයා මේ වර්ගීකරණයට දායක වුණා. හා මෙයාගේ තව එක ක්‍රමවේදයක් තියෙනවා, හොයා ගැනීමක් තියෙනවා අපි අදට භාවිත කරන. ඒ තමයි විද්‍යාත්මක නාමකරණය හෙවත් ද්විපද නාමකරණය. ද්විපද නාමකරණය. එයා තමයි මේ කරේ. ඊට පස්සේ ආවා රොබර්ට් එච් විටකර් වගේ අය. ඊට පස්සේ අපි වර්තමානයේ අද භාවිතා කරන වර්ගීකරණය කාල් වූසේගේ අධිරාජධානි තුනේ වර්ගීකරණය. අධිරාජධානි තුනක වර්ගීකරණය භාවිතා කරා. අධිරාජධානි තුන. මීට කලින් අය රාජධානි වලට තමයි බෙදුවේ. මම ඔන්න ඒ කොටසට එන්නම්. මේ තමයි දූරාවලිය. නැත්තම් මේක සීක්වන්ස් එකක්, මේක පිළිවෙලක්, හයිරාකි එකක්. මේ අය මේ එක් එක් වකවානුවේදී එක එක විදියට හොයා ගැනීම සිදු කරා. දැන් එතකොට මේ කාරණේදී මේක දැනගත යුතුයි. ඒ නිසා චූට්ටක් මේක මාත් එක්ක දැන් ලියන්න ඉක්මනටම වෙනම ලියන්න ඕන. මේ ප්‍රශ්නෙට අදාළව තමයි ලියන්නේ. ඔයගොල්ලෝ ආන්සර්ස් ටික ලියා ගන්න නැති. පොඩක් හුරු වෙමු. අදනේ පළවෙනි දවසේ අර මම කියනා වගේ හැම දෙයකම අවස්ථිතියක් තියෙනවා. අවස්ථිතිය යනු දෙයක් කරන්න අමාරුයි. ආරම්භ කරන්න අමාරුයි. එහෙම ආරම්භ කරාට පස්සේ ඒක කරගෙන යන්න ලේසි. හරිද? විවරණයේදීත් ඔයගලන්ට තේරෙන්නේ නැති ඒ කතාව. ඒ නිසා ඉක්මනට මේ කාරණා ටික දාමු. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි ඉක්මනට මේ කොටස් ටික දාමු. මේ තමයි වර්ගීකරණය සීක්වන්ස් එක, වර්ගීකරණ පිළිවෙල. හරිද? එක්කෙනෙක් ආන්සර් එකක් දාලා තිනවා දැල්ල කියලා. දැල්ල කියන්නේ මොලුස්කා වංශිකයෙක්. මම ඒක මේ කොටසටදී කතා කරන්න බය වෙන්නේ පොද. මොකද මේ හැම එකක්ම ගැටලුව ලියන්න ඕන පාඩම් වල. ඔයගොල්ලෝ දන්නවා ගිය අවුරුද්ද ගිය ඔලෙවල් වලටත් කලින් අපි තියපු සෙමිනාර් එකේ බහුතරයක් ප්‍රශ්න අපි කතා කරපු ප්‍රශ්නමයි ඔක්කොම ආවේ. එහෙම් පිටින්ම gediya පිටින්ම ආවා. හරිද? ඒ හේතුව මේවා නිවැරදිව අපි පෙළගස්සන නිසා. හරිද? මේ අහඹු ලෙස තෝරාගත්ත ඒවා නෙවෙයි, නිවැරදිව ප්ලෑන් කරලා හරියටම කරන දේවල්. හොඳයි. මම පොඩ්ඩක් බෝඩ් එක ක්ලියර් කරගන්නවා. අපි ඒතර වර්තමානයේ භාවිත කරන කාල් වූසේගේ වර්ගීකරණය. කාල් වූසේගේ වර්ගීකරණය අපි තාම ලංකාවේ භාවිත කරන්නේ. හොඳට මතක තියාගන්න, වෙනත් රටවල් වල මීට එහා ගිය වර්ගීකරණ භාවිත කරනවා ජීවීන් වර්ගීකරණයේදී. මම කිව්වා අධිරාජධානි තුනක් තියෙනවා. අධිරාජධානි තුන අධිරාජධානි. අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඩොමේන්. මේ අධිරාජධානි තුනකට බෙදුවහම අපි එක් වර්ගයක් තමයි බැක්ටීරියා අධිරාජධානිය. මේ අහන්න. සමහරු කරන වැරද්දක් තමයි සමහර වචනයක් ලියනවා ඒක භාගිට ලියන්නේ. මේ පාඩම මේ කොටස් වලදී හොඳට මතක තියාගන්න භාගිට නම් උත්තර ලියන්න එපා. මේක ආකියා අධිරාජධානිය. ඒ මොකද කට්ටිය හිතාගෙන ඉන්නවා හරි අධිරාජධානි තුන ලියන්න කිව්වා. තුන ලියලා සමහරලාට ඒ වචනය සමහර අවුරුදු වල මේ පේපරේ ලේසි වුණාම මේක සංකීර්ණ කරන ක්‍රමවේදයක් තමයි ඒකේ තව වචනයක් බලනවා තීද කියලා. ඒ නිසා හැමතිස්සෙම ඒ අදාළ වචන ලියන්න. ආකියා අධිරාජධානිය. අනිත් එක තමයි යුකැරියා අධිරාජධානිය. යුකැරියා. ඊ අකුර ඉස්සරහට භාවිතා කරන්න. හරිද? EU. හරිද? යුකැරියා අධිරාජධානිය. අර යුරෝපය ලියනකොට යුරෝ කියලා යුරෝ නෙවෙයි යුරෝ කියලා අපි කියවන්නේ සාමාන්‍යයෙන් මේක යුකැරියා අධිරාජධානිය. එහෙම.
එතකොට මේ අධිරාජධානී වල රාජධානී 6ක් තියෙනවා. ඒ පාර කල්පනා කර එච්චර ඉගෙන ගත්තද කියලා. තියෙනවා. මෙයාට අදාළ රාජධානිය බැක්ටීරියා රාජධානිය, මෙයාට අදාළ ආකියා රාජධානිය, මෙයාට තමයි 4ක් තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න කාරණේ. ඒ තමයි අපි කියනවා මෙයාට අදාළව පළවෙනි එක්කෙන තමයි ප්‍රෝටිස්ටා රාජධානිය. කින්ඩම් එක ප්‍රෝටිස්ටා කින්ඩම් එක ප්‍රෝටිස්ටා රාජධානිය. අනිත් එක තමයි ෆන්ගයි රාජධානිය. අනිත් එක අපි ප්ලාන්ටේ රාජධානිය, ඇනිමාලියා රාජධානිය. හොඳයි. මෙන්න මේක තමයි අපේ කතාව රාජධානී ගැන. ඉක්මනට මේ ඩයග්‍රෑම් එකක් දාගමු. මෙතනට අදාළව මට ඕගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන මෙන්න මෙහෙම දෙයක්. මේ එක් වංශිකයන්ට අදාළව තියෙනවා ලක්ෂණ. උදාහරණයක් විදිහට කිව්වොත් බැක්ටීරියා අය ප්‍රතිජීවක වලට සංවේදී වේ. ආකියා හා ඊකැරියෝටික්ස් එහෙම නැත්නම් ඊකැරියා අධිරාජධානිය ප්‍රතිජීවක වලට සංවේදී නොවේ. ඔන්න ඔහොම කාරණා කීපයක් තියෙනවා. මම ඒක ගැන කතා කරනවා. ඉක්මනට මේක ලියාගමු. ඒ කාරණාත් ඔයගොල්ලෝ මෙතනින් ඇඩ් වෙන්න ඕන. ඔයගොල්ලන්ට හුරුයි දැන් මේ කතාව. මොකද මම සමහර කාරණා කියනවා ඔයගොල්ලන්ට එතන සම්පූර්ණ කරන්න ඕන. එතකොට මේක නෝට් එකක් විදිහට කම්ප්ලීට් වෙනවා. ලස්සන කර කර දාන්න එපා. ඉක්මනට අපි දාගමු. හරි. දැන් එතකොට ඔයගොල්ලෝ අධිරාජධානී අධිරාජධානී හා රාජධානී ටික හරි. එතකොට ඔයගොල්ලෝ ප්‍රෝටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ හා ඇනිමාලියා. දැන් මම මෙතනින් ගන්න යන්නේ මම මුලින්ම කිව්වා ප්‍රතිජීවක වලට සංවේදී කියන එක. මෙන්න මේක ගොඩාක් වැදගත් කට්ටිය පටලවා ගන්න දෙයක්. ප්‍රතිජීවක මේ බැක්ටීරියා අධිරාජධානිය ප්‍රතිජීවක වලට සංවේදී. මේක පටලවා ගන්න එපා. මොකද මේ ප්‍රතිජීවක කියන්නේ? ඔගොල්ලෝ අහලා ඇති ශුද්ධ ජීවියෙක් විසින් නිෂ්පාදනය කළ වෙනත් ශුද්ධ ජීවියෙක් මත බලපෑම් කරන්න පුළුවන් රසායනික සංයෝගයකට අපි කියනවා ප්‍රතිජීවකයක්. ඇන්ටිබයොටික්ස් කියන්නේ. එතකොට ඔයගොල්ලෝ ওই රෝගයක් ඇදලා ගියාම බැක්ටීරියා ආසාදනයක් වෙලා නම් ඔයගොල්ලන්ට ලබා දෙන බෙහෙත් වර්ග තමයි බැක්ටීරියා ඒ අය විනාශ කරන්න දෙන ඒවා. බැක්ටීරියා හා දිලිර විනාශ කරන්නත් සමහර ඖෂධ තියෙනවා. මම නම් කීපයක් කිව්වොත් ඇමොක්සිලින්, සිප්‍රොෆ්ලොක්සලින් වගේ ඒ වගේ වර්ග තමයි ප්‍රතිජීවක. එතකොට මේ ආකියා අය හා ඊකැරියෝටික්ස් කියන අය විනාශ කරන්න බෑ. ඉතින් නිකමට හිතන්න ඔගොල්ලෝ ඇන්ටිබයොටික් බිව්ව නම් ප්‍රතිජීවක බිව්ව නම් අපි ශූන්‍යෂ්ටිකයෝ, අපි යූකැරියෝටික්ස්. එහෙනම් අපේ ඇඟත් විනාශ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අය විනාශ වෙන්නේ නැහැ. මේ දෙගොල්ලොම ප්‍රතිජීවක වලට විනාශ වෙන්නේ නැහැ. මෙයා විතරයි විනාශ වෙන්නේ. ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. ඕක නැත්තම් පටලවන තැන.
ඊළඟට මං එන්නේ ඇනිමාලියා. අපි මේ පාඩම් කොටසට අදාළව ඇනිමාලියා කියන රාජධානිය ඇනිමාලියා කින්ඩම් එක ගැන කතා කරන්නේ. මේ ඇනිමාලියාවන්ගේ අපි බලමු එක ඇනිමාලියා. කවදාවත් ලියන්න නම් එපා සත්ත්ව රාජධානිය. සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? ඇනිමාලියා රාජධානිය. මෙයා යටතේ ඉන්නවා පෘෂ්ඨ වංශීන් හා අපෘෂ්ඨ වංශීන්. අපෘෂ්ඨ වංශීන් හා පෘෂ්ඨ වංශීන්. කවුද මේ අපෘෂ්ඨ වංශීන් හා පෘෂ්ඨ වංශීන් කියන්නේ? කොඳු ඇට පෙලක් සහිත අය පෘෂ්ඨ වංශීන්, කොඳු ඇට පෙලක් රහිත අය අපෘෂ්ඨ වංශීන්. ඔතනදි පටලවා ගන්න එපා. සමහරු කියනවා මෙන්න මෙහෙම එකක්. කොඳු ඇට පෙලක් තියනවා නම් ඍජු කාය විලාසයක් තියෙන්න ඕනලු. හරිද? වැරදි. ඇයි ඒ? ඉතින් හිතන්නකෝ ගැරන්ඩියට කොඳු ඇට පෙලක් තියුණාට ගැරන්ඩියක් කෙලින් යනවද? නැහැ. කොඳු ඇට පෙලක් තියුණයි කියලා එයා ඍජු කාය විලාසයක් දක්වන්න ඕනේ නැහැ. එයාගේ ඒ ව්‍යුහය තියෙන්නේ ඒ ක්‍රියාවලියේදී යාට ඒ සංචරණයට. මම අපෘෂ්ඨ වංශීන් කීප දෙනෙක් නම් කරන්නම්. අපෘෂ්ඨ වංශිකය අපි බෙදනවා. ඒ තමයි සිලෙන්ටරේටා. එයාට නිඩාරියා කියලා කියනවා. දෙවෙනි එක තමයි ඇනලිඩා. තුන්වෙනි එක අපි නම් කරනවා මොලුස්කා. හතරවෙනි එක ආර්ට්‍රොපෝඩා. පෝඩා. පහ කයිනෝ ඩ මාටා. නැත්නම් ඩර්මේටා කියලාත් කියන්න පුළුවන්. එතකොට මේ පෝඩා කියන්නේ සංදි කියන එක. හොඳද? ආර්ට්‍රෝ කියන්නේ ගොඩක්. ආර්ට්‍රෝ කියන්නේ ඇත්තටම සංදි. පෝඩා ගොඩක් තියෙනවා. ආර්ට්‍රෝපෝඩා සංදි පාදකයෝ කියන අර්ථයෙන් දෙන්නේ. මම පෘෂ්ඨ වංශීනුත් නම් කරගෙන යන්නම්. පෘෂ්ඨ වංශීන්ගේ අපි කියනවා මේ අයට පිළිවෙලටම ලිව්වොත් ඒ තමයි ෆිෂ් කේස්. පුළුවන් නම් මාත් එක්ක මේ ඩයග්‍රෑම් එක ලියාගමු. එතකොට ඔයගලන්ට පහසුයි. ෆිෂ් කේස්. ඊළඟට මේක ඇම්ෆිබියා. ඊළඟට රෙප්ටිලියා, ආවේස් හා මමාලියා නැත්නම් මැමේලියා. මමාලියා. හරිද? ඒ ඔයි මේ ඇලපිල්ල ඒව ගැන හිතන්න එපා. හේතුව ඔයගොල්ලෝ දන්නෝනේ ඇමරිකාව ලියනකොට ඇමරිකා කියලාත් කියනවා, අමරිකා කියලාත් කියනවා. ඒ වගේ අර්ථයක්. හොඳේ මේ මමාලියක මැමේලියා එහෙම අපි ඉංග්‍රීසි ටර්ම් එක මේ සිංහලට හරවලා තියෙනවා. එතකොට මෙන්න මේ කට්ටිය තමයි එන්නේ. මේ සීලෙන්ටරේටාවන්ගේ විශේෂ ලක්ෂණ මම කලින් ෆීඩ්බැක් පේපර් එකේ සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ගේ ඒ වගුවක් දැම්මා. ඒ වගුව මම නැවත ඔයගොල්ලන්ට යොමු කරන්නම්. හරිද? මේකට අදාළ සීලෙන්ටරේටාවන්ට අදාළ ලක්ෂණ දැනගත යුතුයි. එකක් තමයි මම එදා පිළිවෙලක් කිව්වා. මේ අයගේ ස්තර දෙකයි තියෙන්නේ. ද්විස්තරයි. ඒ වගේම තමයි අරිය සමමිතියක් දරනවා. ඒ වගේම දේහයේ ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි බුහුබා ආකාරය හා මෙඩුසා ආකාරය. ඒ වගේම ඇනලීඩා වගේ ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා සීලෝමාන්ත්‍රික කුහරයක් තියෙනවා. ත්‍රිප්‍රස්තරයි, ද්විපාර්ශ්වික සම්මිතියයි. ද්විපාර්ශ්වික සම්මිතියක් කියන්නේ ශීර්ෂ එහෙම නැත්නම් පූර්ව හා අපර කොටස ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ ඉක්මනට මං කියාගෙන යනවා. මොලුස්කාවන්ගේ ගත්තොත් ඔයගොල්ලන්ට මතක ඇති මොලුස්කාවන් කියන්නේ මේ අයගේ පේශිමය පාදයක් තියෙනවා. අපිට මේ ප්‍රශ්නේදීත් අහු වුණා. පේශිමය පාදයක් තියෙනවා. මෙන්න මේ වගේ ස්වරූපයක් තියෙන්නේ. මේ වගේ කටුවක් තියෙනවා. මෙන්න මේ වගේ තියෙන. මේ පේශිමය පාදය මගින් මෙයාට ගමන් කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. එතකොට මොලුස්කාවන්ට උදාහරණ විදියට ඔයගොල්ලෝ දන්නවා ඒ තමයි ගොළු බෙල්ලෝයි බෙලි වංශිකයෝ. ඒ කියන්නේ හක් බෙල්ල, ගොළු බෙල්ල, හම් බෙල්ල වගේ අය. ඒ වගේම දෙපියල් බෙල්ලන් වගේ අය, අටපියල්ලන් වගේ අය. තව මීට අමතරව ඔයගොල්ලෝ දැනගත යුතු කෙනෙක් ඉන්නවා. ඒ තමයි දැල්ලා බූවල්ලා කියන සතු. ඒ වගේම නෝටියා කියලා තව සතෙක් ඉන්නවා. ඒ අය මේකට අයත් වෙන්නේ. එතකොට දැල්ල බූවල්ලා ඔයගොල්ලෝ දැකලා ඇති. මේ අය හොඳට මතක තියාගන්න මොලුස්කා වංශිකයෝ. මොලුස්කා වංශිකයෝ. හරිද? මම මේ ඉක්මනට මතක් කරගෙන යනවා. ඔයගොල්ලෝ දන්නවා වැඩපිළිවෙල මේකට අදාළව ඒ අයගේ ලක්ෂණ ලියන්න ඕන. උදාහරණත් එක්ක ලියන්න ඕන. එහෙම නැතුව වැඩක් නැහැ. මේ කරන වැඩෙන් වැඩක් නැහැ. ආර්ට්‍රෝපෝඩා ආර්ට්‍රෝ කියන්නේ මං කියව සංදි පාදකයෝ. මේ පාද තියෙන සංදි පාදකයන්ගේ විශේෂත්වයක් තියෙනවා. ඒක චුට්ටක් බලාගමු. මේ අයගේ හිස උරස උදරය
මෙන්න මේ වගේ ටැග්මා 3කට බෙදලා තියෙනවා. මෙයාලගේ හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ කොහේදී හරි සතෙක් දැක්කොත් එයාගේ මෙන්න මේ වගේ සංදිපාද යුගල් 3ක් තියෙනවා නම් එයා ආට්‍රොපෝඩාවේ. 3යි තියෙන්න ඕනද? යුගල් 3ක් තියෙනවනම් එයා කොහේ හිටියත් ආට්‍රොපෝඩාවෙන්. ඇතැම් අයට මේ වගේ පිහාටු නෙවෙයි පියාපත් තියෙන්නේ. හරිද? පිහාටු තියෙන්නේ ආවේශවල විතරයි. ඒතර මේ වගේ පියාපත් තියෙනවා. මේ තමයි ආට්‍රොපෝඩා. ඒකයිනෝඩර්මේටාවන්ගේ විශේෂත්වය තමයි මෙයාලා සියල්ලම කරදිය වාසීන්. සියල්ලම කරදිය වාසීන්. ඒ වගේම තමයි මෙයාලගේ සමමිතිය ගත්තොත් බහුතරයක් අයගේ ඔයගොල්ලෝ දන්නවා පංචාරීය සම්මිතියක් පෙන්වනවා. යට කොටස ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. පංචාරීය සම්මිතියක් පෙන්වන්නේ ඒ වගේම මේ අයගේ ජලවාහිනී පද්ධතියක් තියෙනවා. හොඳට මතක තියාගන්න මෙයාට ඔළුවක් නැහැ. මෙයාලගේ හිසක් නැහැ. හිසක් නැති ජීවියෙක් තමයි ඒකයිනෝඩර්මේටාවන් කියන්නේ. එතකොට මේ සෙට් එකම මේ 5 දෙනාම ඕගොල්ලෝ මට්ටමට ගන්නන මේ 5 දෙනා හොඳට මතක තියාගන්න අපෘෂ්ඨ වංශයෙන් කොඳු වැට පෙලක් නැහැ. කොඳු වැට පෙලක් තියෙන සෙට් එකට යන්න. ෆිෂ් කේස් මත්ස්‍යයන් මත්ස්‍ය වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි ඔයගලන්ට මත්ස්‍යයේ නමක් ලියන්න කිව්වොත් ඔයගලන්ට ලියන්න පුළුවන් තිලාපියා හෝ වේවා ඔයගලන් ගෙදරට ගෙන මොනකක් හරි මාළුවෙක් ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේකේ මම පොඩ්ඩක් තව චූට්ටක් ගැඹුරට යන්නම් කතා කරන්න ඕන නිසා. ඒ තමයි මේකේ වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ඔස්ටික්තියේස් හා කොන්ඩ්‍රික්තියේස් කියලා වර්ග දෙකක් තියෙනවා. ඔස්ටික්තියේස් කියන්නේ අස්තික මසුන්. සාමාන්‍ය අපේ මත්ස්‍ය අයගේ අස්ති තියෙන අස්තික මත්ස්‍ය වර්ගයක් ඉන්නවා. ඒ වගේම කොන්ඩ්‍රික්තියස් කියන්නේ කාටිලේජ මත්ස්‍යත් ඉන්නවා. සමහර ඔයගොල්ලෝ ගෙදරට ගෙනාවම ඔයගොල්ලෝ දන්න දේ තමයි කාටිලේජමය මත්ස්‍යයන් ඉන්නවා. ඇම්ෆිබියා කියන්නේ මත දෙන ඇම්ෆිබියා කියන්නේ දියගොඩ දෙකේම ජීවත් වෙන ජීවීන් නෙවෙයි. ඇම්ෆිබියා කියන්නේ දියගොඩ දෙකේම ජීවත් වෙන ජීවීන් නෙවෙයි. ඇම්ෆිබියා කියන්නේ ජීවියාගේ එක්තරා කාලයක් දියෙත් අනිත් කාලයේ ගොඩෙත් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ඇම්ෆිබියා. ඒ ගොඩට ආවට පස්සේ සමහර ජීවීන්ට හැකියාව වෙලා තිනවා නැවත දියට යන්න. උදාහරණයක් මම මෙහෙම කියන්නම්කෝ. ගෙම්බා. ගෙම්බ ගත්තොත් ගෙම්බගේ මුල් අවදිය ඔයගොල්ලෝ දන්නවා ඉස්ගෙඩියා. මේ ඉස්ගෙඩියා ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම ජලයේ. ඊට පස්සේ යා අනුවර්තන දක්වන ගොඩට. අන්න ඒක මම කිව්වේ ජීවන චක්‍රයේ එක අවදියක් ජලයේත් අනිත් අවදිය ගොඩෙත් ජීවත් වෙන පුරුකම් දක්වනවා. ඒ වගේම ගොඩට ආවට පස්සේ යා ඊළඟට දියට යන එක වෙනම දෙයක්. හරිද? ඒ නිසා දිය ගොඩ දෙකේම ජීවත් වෙනවා කියන එක වැරදි. ඇම්ෆිබියා කියන්නේ ජීවන චක්‍රයේ එක් අවදියක් දියෙත් අනිත් අවදිය ගොඩෙත් ජීවත් වීමට අනුවර්තන දක්වන අය ඇම්ෆිබියා. රෙප්ටීලියා කියන්නේ ඔන්න වංශිකයෝ දැන් ටිකක් අර ජලයේ ඉඳන් ගොඩට එන්න අරගෙන. ඒතර ගොඩට ආවට පස්සේ මේ රෙප්ටීලියා වංශිකයෝ ගත්තොත් මේ අයට අනුවර්තන ගණනාවක් තියෙනවා. ඒ තමයි වියලි සමක් තියෙනවා. ඇයි වියලි සමක් තියෙන්නේ? මෙයාලා ගොඩබිම ජීවත් වෙනකොට මේ හැම වියලි හා ඒ වගේම තමයි ඇතැම් වෙලාවට මේ හැම ආරක්ෂා කරන ගොඩාක් රළු කොරපොතු දරන හැමක් දානවා. ඒ වගේම තමයි එයාලට ඇවිදින්න ඕන කරන පංචාංගුලික ඇඟිලි සහිත සැකස්මක් තියෙනවා. මේකින් ඒ රෙප්ටීලියාන්ගෙන් එක වර්ගයකදී මේ අයට පාද හිමි වෙනවා. ඒ තමයි සියලුම සර්ප විශේෂ සර්පයන්ගේ පාද නැහැ. හැබැයි එයාලා රෙප්ටීලියා තමයි. එයාලට අනුවර්තනයක් විදිහට බඩගාගෙන යෑමේ හැකියාව ලැබෙලා තිනවා. ආවේශ ගැන කතා කරොත් ආවේශ කියන්නේ පක්ෂීන්. පක්ෂීන් සෑම කෙනෙක්ම පියාඹන්න ඕන කියන එක නීතියක් නැහැ. පක්ෂීන් පියාඹන්න ඕන කියලා නීතියක් නැහැ. පක්ෂීන් කියන්නේ පිහාටු සහිත පියාපත් තියෙනවා. මේ දෙකේ අර්ථය චූට්ටක් තේරුම් ගන්න. දැන් හිතන්න මේ පක්ෂියෙක් හිටියොත් මේ ඇඳලා තින්නේ පියාපත්. පියාපතක් හැදිලා තින්නේ පිහාටු. මේවා පිහාටු. ඒතර පිහාටු තියෙන්නේ ආවේශයක විතරයි. දැන් මං ඉස්සලා ආට්‍රොපෝඩාව ඇඳම එයාලට පිහාටු නැහැ. මං ඕනම් පිහාටුවක ස්වරූපයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ ව්‍යුහය. එන්න මේ වගේ හරි ලස්සන ව්‍යුහක්. මේ පිහාටු දකින්න පුළුවන් වෙන්නේ ආවේශයක විතරයි. ආවේශයක විතරයි. හරිද? ඒක හොඳට මතක තියාගන්න. මේ පියාපත් තියෙන එක ආට්‍රොපෝඩාවන්ටත් තියෙනවා. කැරපොත්ත වගේ ඔයගොල්ලෝ පියාසර කරනකොට එයාගේ පියාපත් තියෙනවා. හැබැයි පිහාටු නැහැ. පිහාටු තියෙන්න පුළුවන් ආවේශ. ඒක හොඳම ලක්ෂණයක්. ඒ වගේම තමයි මෙයාලගේ පූර්ව ගාත්‍රා දෙක තමයි පියාපත් වෙලා තින්නේ. අපර ගාත්‍රා දෙක මොකද්ද වෙලා තින්නේ? අර කිව්වාගේ පල්ලෙහාට එහෙම නැත්නම් පාද බවට පත් වෙලා.
ඒතර වැඩිපුරම මෙයාලා පියාසර කිරීම සඳහා අනුවර්ථ දක්වනවා. මමාලියා නැත්නම් මැමේලියා. අපි කියන විදිහට සිංහලෙන් නම් ශිරපයින්. කිරි බී වැඩෙන ජීවි. ඒතර කිරි බී වැඩෙන ජීවීන් එහෙම නැත්නම් මෙයාගේ හරිම මෙයාගේ තව අය කීපයක් ඉන්නවා කලල බන්ධ ජීවීන් කියලා කියනවා. ඒ කියන්නේ ජීවත් වෙනකොට කලලයක් තුල තමයි වර්ධනය වෙන්නේ. කලලයක්. ඔයගොල්ලෝ දන්නවා අපේ මානව ප්‍රජනනයේදී අදාළව ස්ත්‍රියක් තුල ගර්භාෂයේදී ලදරුවෙකු භ්‍රූණයක් වර්ධනය වෙනකොට එයා කලලයක් තුල වර්ධනය වෙන්නේ. ඒ කලලයකින් නිදහස් වෙලා එළියට එන්න පුළුවන් ජීවීන් තමයි මමාලියා කියන්නේ. ඒතකොට මේ ඉදිරියට යනකොට ජීවීන්ගේ අර කිව්වා වගේ ටිකක් එයාලා සංකීර්ණ වෙලා හා එයාලා ආරක්ෂිතව තමයි එයාලා මේ ඇවිල්ලා තියෙන්නේ. ආරක්ෂිතව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් යම් අවබෝධයක් ඇති මේ කොටස ඉක්මනටම ලියාගමු. මම කිව්වා ලියා ගන්න කියලා මම කියන අතරේ ඉක්මනටම තව කාරණා කීපයක් තියෙනවා නම් ඒකත් ඉක්මනට අපි දාගමු. ඔයගලන්ට ඒ කාරණා මතක් වෙන්නේ නැති. මගේ අරමුණ මේකයි. මේ කොටස කියලා දුන්නා හා සමානව ඔයගලොන්ගේ වගකීමක් තියෙනවා මේ එක් එක් අයට අදාළව ලක්ෂණ ලියන්න. මම ඒකට අදාළව වගුව අද ඔයගලන්ට යොමු කරනවා නැවතත් යොමු කරනවා. මේව 10 12 සතා ලිව්වයි කියලා කිසිදු පාඩුවක් නැහැ. මොකද අහන ප්‍රශ්න, එන ප්‍රශ්න. මම මේ වගු දෙක නිවැරදිව ඔයගලන්ට යොමු කරනවා. ෆොටෝ එකක් දාන්නම් ගෲප් එකේ. ඒක ඔයගලොන් මීට යටින් ඔයගලෝ නැවත සම්පූර්ණ කරන්න ඕනේ. ඒ ලක්ෂණ නිවැරදිව ලියන්න ඕනේ. හරියටම ලියන්න මේ ලක්ෂණ. එතන සමහර පොඩි අඩුපාඩුවක් තියෙනවා මම දැක්ක ඉස්සලා මේ වචන printing mistake එකක් තියෙනවා. ඒ සමනලය ගන්නකොට සමකලයාද කොහෙද ගහිලා තියෙනවා. ඒවා චුට්ටක් අපි හදාගමු. ඒ printing mistake. හරිද? මොකද ටයිප් කරන කෙනා සමහරලාට සයන්ස් දන්නේ නැති වුණාම හරි වදයක්. මේ දවස්වල මම කරන ඔක්කොම හැම පේපර් එකක්ම මම තමයි මගේ අතින් තමයි ටයිප් වෙන්නේ. හරිද? නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ වැරද්දක් තියෙනවා මම ඒක අදාළව කියනවා. කලින් ඒව ඔක්කොම මේ වුණා. හරි. ඊළඟට අපි යමු දැන් එතකොට හොඳට බලන්න මේකේ රාජධානි වංශිකය දරන ඒ අනුවර්තන අපි ගැන කතා කරා. මේකට අදාළව කතා වුණා. අපි ශ්වසනය ගැන කතා කරන්නේ ජීවින්ගේ ක්‍රියාවලිය ශ්වසනය. 11 වසරේදී අපි කතා කරපු කොටසක් නැවතත් හැබැයි කතා කළ යුතු කොටසක්. ටිකක් බලමු. මුලින්ම අපි ආන්සර්ස් වලට ගිහිල්ලමු. ජීවින් තුල සිදුවේ හැකි ශ්වසන ආකාර දෙක මොකක්ද? අන්න හොඳ ප්‍රශ්නයක්. ශ්වසන ආකාර දෙක තමයි ස්වායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය. පටලව ගන්න එපා. මේක 11කින් අහලා තියෙන්නේ. මානව දේහ ක්‍රියාවලිය පාඩමින් අහලා තියෙන්නේ. මම මේ පාඩම මේ ශ්වසන ක්‍රියාවලියත් දැන් ෆුල් කියලා දෙනවා. හොඳද? බය වෙන්න එපා. වැඩි ශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ එහි සඳහන් කළ ආකාර දෙකෙන් කුමන ශ්වසන ආකාරයේද? අපි කියනවා ස්වායු ශ්වසන ආකාරයේදී. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවන බව පරීක්ෂණාත්මකව පෙන්වීමට සකස් කරපු ඇටවුමක් තියෙනවා. මේක ඔයගොල්ලෝ දකින්න නැති මේ විදියේ ඇටවුමක් ඔයගොල්ලෝ ශ්වසනය ආශ්‍රිතව 10 වසරේ ජීවීන්ගේ ලාක්ෂණික යටතේ ඉගෙන ගත්තා. මේක ඇතුළට ගෙම්බෙක් දාලා නේද? ඔහොම ව්‍යුහයක් දැක්කා. එතකොට මේකෙදී අරමුණ තමයි මම මේකේ කොටස් ටික ඊළඟට කියලා දෙන්නම්. ඊට කලින් මම ශ්වසනය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. හරිද? ශ්වසනය ගැන පැහැදිලි කරලා ඉන්නම්. ශ්වසනය දැන් මතකත් නැතුව ඇති නේද? මේ ළඟදී කරේ මානව දේහ ක්‍රියාවලි යටතේ. ශ්වසනය ජීවින්ගේ ජීව ක්‍රියාවලිය ඒ ශ්වසනයට අදාළව අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි ශ්වසනය කියන එක කොටස් තුනකට බෙදනවා. එකක් තමයි ජීවියා පළවෙනි දේ තමයි ජීවියා බාහිර වායු ගෝලයත් එක්ක ශ්වසනය වායු හුවමාරු කරනවා. අපි කියනවා පෙන හැලි හා බාහිර වායු ගෝලය අතර වායු හුවමාරුව. දෙවෙනි කාරණය තමයි ගර්ත තුල සිදුවන වායු හුවමාරුව.
තුන්වෙනි කාරණේ තමයි සෛලීය ශ්වසනය. මම ඒක කිව්වේ මේ රිවිෂන් එකේදී සම්පූර්ණයෙන්ම නැවතත් ඒ පාඩම් කොටස මතක් වෙනවා. කෙරිලා නැත්නම් මේකත් ඇති හොඳටම මේ කොටස තේරුම් ගන්න. හරිද? හොඳට බලාගමු. මේ බලන්න මානවයාට අපි ශ්වසනය කරන්න මේ දවස්වල ওই කතා වෙන බහුතරයක්ම කොටස මේකනේ. ශ්වසන පද්ධතිය. මිනිසා නාස් කුහරය ඔස්සේ ශ්වසනය කරනවා. කටිනුත් හුස්ම ගන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි ක්‍රමයක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා ඒක. මේ ශ්වාසනාලය මෙතනින් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. මේ වාතය මේ විදියට ශ්වාසනාලිකාවලට බෙදෙනවා. ඒ ශ්වාසනාලිකාවලදී නැවතත් අනුශ්වාසනාලිකාවලට බෙදෙනවා. ඒ බෙදිලා මේ වගේ පෙනහැලි යුගලක් තියෙනවා. පෙනහැලි යුගලක් තියෙනවා. මේ තමයි පෙනහැලි යුගල. ඇයි මෙතන මෙහෙම කැවිටි එකක් දාලා තියෙන්නේ මෙහෙම ස්තනක් දාලා තින්නේ? අපි ඒ ස්ථානේ තමයි හදවත තියෙන්නේ. හොඳේ. හෘදය පිහිටන්නේ ස්ථානේ. එතන මේක මේ විදියට අතු බෙදිලා යනවා. හරි. මේ තමයි රූපය, ව්‍යුහය. මම ඊළඟට කතා කරන්නේ මේ පළවෙනි කොටසට අදාළව කතා කරන්නේ. මෙතන අංක 1ට අදාළව තමයි මේ ඩයග්‍රෑම් එක ඇන්දේ. මේ ළඟට අපි දැනගන්න ඕන කාරණේ තමයි ශ්වසනය කරන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි ආශ්වාසය හා අනිත් එකට කියනවා ප්‍රාශ්වාසය. හොඳයි. හුස්ම ගන්නන්න වෙන්නේ. මේ දවස්වල ඉතින් කොහොමත් අපිට හුස්ම කියන එක ඕන. හුස්ම ගන්නත් උගන්නන්න වෙනවා. හරි. විද්‍යාව ඉගෙන ගන්න ඕගොල්ලෝ අපි කොහොමද හුස්ම ගන්න කියලා අපි චුට්ටක් බලමු. ආශ්වාසය, හුස්ම ගැනීම. හැමෝම දැන් ඕගොල්ලෝ ඉතින් අපි අද ක්ලාස් එක පටන් 8:00 නිසා ඕගොල්ලෝ උදේම නැගිටලා ඊටත් වඩා කට්ටිය ඉන්නවා. කොහොමුණත් අපි බලමු හුස්ම අරගෙන. හොඳ හුස්මක් ගන්න. මේක ප්‍රායෝගික මම ඒකයි කිව්වේ. හරිද? හොඳ හුස්මක් ගන්න බල. හොඳ හුස්මක් ගත්තාම ඕගොල්ලෝගේ මේ උරස් කුහරය විශාල වෙනවා. උරස් කුහරය විශාල වෙනවා. මේ උරස් කුහරය විශාල වෙනකොට වෙන සංසිද්ධි තුනක් තියෙනවා. ඒක මම නැවත පැහැදිලි කරොත් අපේ ඕනෑම දෙයක පරිමාව විශාල වෙන්න නම් ප්‍රමාණය විශාල වෙන්න නම් අක්ෂ 3ක් ඔස්සේ ප්‍රමාණය විශාල වෙන්න ඕන. අක්ෂ 3 මොකක්ද? මම ගත්තොත් මේ වගේ පෑන් 3ක් හොඳට බලන්න. මේ පෑන් 3 ත්‍රිමාණව නිරීක්ෂණය කරන්න. එකක් ඉහළ පහළ, අනිත් එක වම දකුණ, අනිත් එක ඉදිරිය සහ පිටිපස්ස. දිශා 3ක් අපි සාකච්ඡා කරනවා. ප්‍රධාන අක්ෂ 3ක්. දැන් හිතන්න උරස් කුහරයේ පරිමාව වැඩි වෙන්න නම් එකක් තමයි උඩ පහළ අක්ෂය ඔස්සේ ප්‍රමාණය වැඩි වෙන්න ඕන. දෙවෙනි එක වම දකුණ ඔස්සේ පරිමාව වැඩි වෙන්න ඕන. තුන්වෙනි එක තමයි ඉදිරිය හා පිටපස්ස අතර පරිමාව වැඩි වෙන්න ඕන. මේ තුන වැඩි වෙන්න නම්, ඒ කියන්නේ මේ ආකාරයේ පරිමාව වැඩි වෙන්න නම් පළවෙනි දේ ආශ්වාසයේදී අපි බලමු හුස්ම ගත්ත ගමන් අපේ මේ උර තලයේ ඉදිරියට ආවා. ඊට පස්සේ පල්ස් ටික ඉහළට එස වුණා. උර තලයේ ඉදිරියට ආවහම වෙන්නේ අර කිව්වා වගේ ඉදිරිය සහ පිටපස්ස අතර ප්‍රමාණය වැඩි වෙනවා. පල්ස් ඉහළට එස වුණාම මොකද්ද උනේ? මේ පල්ස් ටික මගෙන් අපේ දෙපැත්තේ තියෙන ප්‍රමාණය වැඩි වුණා. ගාලා හුස්ම ගත්තට පස්සේ හොඳට තේරෙනවා ඒක ඔයගලන්ට මේ දෙපැත්ත පරිමාව වැඩි වෙනවා. තුන්වෙනි එක තමයි අපිට ඒක පේන්නේ නැහැ. ඉහළ සහ පහළ අක්ෂය ඔස්සේ මෙන්න මේ ස්ථානයේ තියෙනවා මහා ප්‍රාචීරය කියලා එකක්. මේකට කියනවා මහා ප්‍රාචීරය. මේ මහා ප්‍රාචීරය වක්‍ර වෙලා තියෙන්නේ. මේක සංකෝචනය වුණාම මොකද වෙන්නේ? පැතලි වෙනවා, ෆ්ලැට් වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඉහළ පහළ අක්ෂය ඔස්සේ පරිමාව වැඩි වෙනවා. එහෙනම් මේ ක්‍රියාකාරකම් තුන නිසා උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. හැමතිස්සෙම වාතය ගලන්නේ පරිමාව වැඩි තැනට. ඒ කියන්නේ වායු ගෝලයේ සිට මේ ඇතුළට වායුව ගමන් කරනවා. ඒකට අපි කියනවා ආශ්වාසය. මම ඒ කාරණා තුන මෙන්න මෙහෙම ලියන්නම්. මුලින්ම වෙන සංසිද්ධිය තමයි පළවෙනියටම වෙන්නේ. පළවෙනි සංසිද්ධිය තමයි හොඳට බලා ගන්න. අපි මේකට කියනවා අන්තර් පර්ශුක පේශී සංකෝචනය.
අන්තර් පර්ශික පේශි කියන්නේ ඔගොල්ලෝ මෙහෙම අල්ලලා බැලුවොත් පර්ශ දෙකක් අතර පේශියක් තියෙනවා. සමහරට කිති කැවෙනවා. ඒ නිසා අල්ලපු එක්කෙනාගේ අල්ලන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් බලන්න. මේ ස්ථානයේ ඒ පර්ශ වල අන්තර් පර්ශික පේශි තියෙනවා. මේක සංකෝචනය වුණාම වෙන්නේ පළවෙනි දේ උරතලය ඉදිරියට පැමිණේ. දෙවෙනි එක තමයි පර්ශු ඉහළට එස වේ. ඊළඟට වෙන්නේ මොකද්ද? දැන් ඔන්න උරතලයේ ඉදිරියට ආව පර්ශු ටික ඉහළට එස වුණා. දෙවෙනි එකේදී වෙන්නේ මහා ප්‍රාචීරය සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනකොට මේ ක්‍රියාවලියේදී මොකද්ද වෙන්නේ? මහා ප්‍රාචීරය පැතලි වෙනවා. දැන් මොකද්ද මේ හැම සංසිද්ධියක්ම නිසාම උරස් කුහරයේ පරිමාව වැඩි වේ. උරස් කුහරයේ පරිමාව වැඩි වුණා නම් මොකද්ද වෙන්නේ? වායුගෝල වාතය පෙන හැලි තුලට ඇතුල් වේ. මේකට අපි මොකද්ද කියන්නේ? මේකට කියනවා ආශ්වාසය කියලා. ඔන්න ආශ්වාසය. හරිම සරලයි. අපි පැහැදිලිව පියවර ටික ලිව්වා. ඒ තමයි මොකද්ද පළවෙනියටම උනේ? අන්තර්පර්ශක පේශි සංකෝචනය වුණා. ඒ නිසා මේකේ මේ වුණා. ඉක්මනට අපි මේ බෝඩ් එකේ තියෙන ටික ලියාගමු. මේ ආශ්වාසය ප්‍රාශ්වාසය මේ මුළු කොටස් ඔක්කොම වලින්ම ඔයගොල්ලන්ට මේ කවර් වෙනවා හොඳද? සස්වනය ගැන සම්පූර්ණයෙන්ම මම කිව්වේ ඒ කොටස විතරක් නෙවෙයි 11 දැන් මේ ෆීඩ් ෆෝවර්ඩ් එකේ අරමුණ 11 වසරක් සාකච්ඡා වීගෙන යනවා. ඒකයි වැදගත්කම. මේ ළඟදී කතා කරපු ඒවා සහ සමහර වෙලාවට ඉස්සරහා පාඩමක් වුණත් මෙතනදී කතා වෙයි. හරිද? ඒක ගොඩාක් වැදගත්. ඉක්මනට ලියාගමු. ඔයගලන්ට තනියම මේකට ආන්සර්ස් ලියා ගන්න පුළුවන් කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ හොඳ මට්ටමක ඉන්නේ. මෙතනින්ම ඔතන තියෙන ඇත්තම ලකුණු 15 ප්‍රශ්න 15 3ක් කියන ඔතන ලකුණු 45ක් හිමිවන මේ එක. මේකදී අපි ටිකක් ගැඹුරට සාකච්ඡා කරනවා. අදම සම්පූර්ණ පාඩමම ඒ කියන්නේ ප්‍රශ්න තුනම සාකච්ඡා කරන්න වෙන්නේ නැහැ. අපිට සමහරට ඉතුරු වෙයි. අපි ඊළඟ දවසෙත් ඒක සාකච්ඡා කරනවා. ඒ ගැන හිතන්න එපා, බය වෙන්න එපා. මොකද අපි කරන දේ හරියට කළ යුතුයි. හරිද? නැත්තම් නිකන් උඩින් පල්ලෙන් මේ ඔක්කොම ගියා කියලා ඒක නෙවෙයි මේකේ කාර්යය. හොඳයි. ප්‍රාශ්වාසය. හොඳට මතක තියාගන්න මේ ප්‍රාශ්වාසයේදී ලියනකොට වචන කිහිපයක් භාවිතා කරනවා. මේකේ විරුද්ධ දේ තමයි වෙන්නේ. මම ප්‍රැක්ටිස් කරවල තියෙන ඕගොල්ලෝ.
පළවෙනි තමයි අන්තර්පර්ශක පේශි. මේකේ රිවර්ස් එක. හොඳේ. මේකේ රිවර්ස් එක. හොඳට මතක තියාගන්න. අන්තර්පර්ශක පේශි ඉහිල් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? උරතලය හා පර්ශු කවදාවත් කියන්න එපා උරතලය ඇතුළට යයි පර්ශු පහළට යයි කියලා. උරතලය හා පර්ශු නැවත මුල් තත්වයට පත්වේ. ඔන්න වැදගත්ම පොයින්ට් එක. මම ඒක කිව්වේ කවදාවත් කාගේ හරි හුස්ම නිකන් මේ ප්‍රාශ්වාසය කරනකොට මේ පපුව ඇතුළට ගිහිල්ලා දැකලා තියෙද? එහෙම යන්නේ නැහැ. හරිද? ඒ නිසා උරතලය නැවත මුල් තත්වයට පත්වේ, පර්ශු ටිකත් මුල් තත්වයට පත්වේ. මහා ප්‍රාචීරය ඔන්න ඉහිල් වෙනවා. මහා ප්‍රාචීරය ඉහිල් වුණාම මොකද වෙන්නේ? මහා ප්‍රාචීරය නැවත වක්‍ර වෙනවා. මේ විදිහට වක්‍ර වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? උරස් කුහරේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා. ඇතුළ දැන් මිරිකෙනවා වගේ. හුස්ම අරගෙන හුස්ම පිටට කළා බල. පිට කරනකොට මේ ඔක්කොම ඇඟත් ඒකම තෙරපෙනවා වගේ. ඒ වෙලාවේදී මොකද්ද වෙන්නේ? මේක විරුද්ධ දෙය කියන්නේ පෙනහැලිවල සිට වායුගෝලයට වාතය ගමන් කරයි. ඒකට අපි කියන මොකද්ද? ප්‍රාශ්වාසය. මේකටත් මේ හා සමාන ඉඩක් තියාගන්න ඕගොල්ලෝ ලියනකොට අපි ඒක බෝඩ් එකේ මෙහෙම ලියන්නේ නැහැ. මම කිව්වේ රිවර්ස් එක. ඔයගොල්ලෝ නෝට් එකක් තියෙනවනේ ඔයගොල්ලෝගේ ඇති. වැදගත්ම පොයින්ට් එක තමයි මෙන්න මේ තැන්වලදී උරතලයේ ඇතුළට යයි කියලා කියන්න එපා. උරතලය නැවත මුල් තත්වයටපත් වේ. පර්ශු ටික නැවත පහළට ගොස් මුල් තත්වයටපත් වේ. මහා ප්‍රාචීරය වක්‍ර වී මුල් තත්වයටපත් වේ. ওই වචන තුන ගොඩාක් වැදගත්. හරිද? හොඳයි. අපි ඊළඟට යනවා. දැන් අපි කතා කළා අවසන් මේ පෙනහැලිවල බාහිර වායුගෝලය අතර වායු හුවමාරුව. ඒක ඉවරයි. දැන් මම කතා කරන්න යන්නේ දෙවෙනි එක ගර්ත තුල වායු හුවමාරුව. ගර්තයක් කියන්නේ පෙනහැලි වල තියෙන ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ඉතා සියුම් ව්‍යුහයක්. අපි චුට්ටක් බලමු මේ කතාව. බලන්න මේ මං ඇඳලා තියෙන ගර්තයක්. ටිකක් විශාල කළ ගර්තයක් ඇඳලා. හරිද? මේ ගර්තයේ හොඳට බලා ගන්න මේ වටා මේ වගේ රුධිර නාල තියෙනවා. අපි කියනවා රුධිර කේශනාලිකා පිහිටනවා ගර්ත පෘෂ්ඨයක. මේ තුල රතු රුධිරාණු එනවා. ඒ වගේම සෛල ප්ලාස්මාව ගමන් කරනවා. ගලාගෙන එනවා. මෙතිනේ සෛල ප්ලාස්මාව හා ඒ කාරණේ එනවා. මෙන්න මේකෙත් වැදගත් කැරලක් තියෙනවා. ඒ තමයි මේ තුල එනවා මේ සෛල ප්ලාස්මාවේ දිය වෙලා කාබන් ඩයොක්සයිඩ්. අපි හුස්ම ගන්නකොට ඔක්සිජන් ටික ඇතුල් වෙනවා. මේ ඔක්සිජන් ටික කාටද බාර දෙන්න ඕන? මේ රතු රුධිරාණුවට බාර දෙන්න ඕන. ඔක්සිජන් බාර දෙන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් ටික බාර දෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ ඔස්සේ එනවා කාබන් ඩයොක්සයිඩ් එක්කම ජලය H2O. මේ දෙන්න මොකද්ද වෙන්න ඕන? බාහිර වායුගෝලයට නිදහස් වෙන්න ඕන. එහෙනම් ඔක්සිජන් කියන කොටස මෙහෙම එනවා. එතකොට මේකෙදි කියන ක්‍රමයක් තියෙනවා. ගර්තය තුල ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. ඊට සාපේක්ෂව ගර්තය වටා ඇති රුධිර කේශනාලිකාවල ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. එම නිසා ඔක්සිජන් සාන්ද්‍රණ වෙනසකට අනුව ගර්තය තුල සිට රුධිර කේශනාලිකාව තුලට ඔක්සිජන් ගමන් කරයි. හරිද? පටලව ගන්න එපා වචනේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් අඩු තැනට යයි. අනිත් පැත්තත් ඒකම කියමු. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ගර්තය වටා රුධිර කේශනාලිකාව වැඩි. ඒ තුල සිට ගර්තය තුලට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ අනුක්‍රමයෙන් පැමිණේ. කොහොම හරි සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් අඩු තැනට එයි. වචනේ හොඳට මතක තියාගන්න මෙතන වචනේ තමයි සාන්ද්‍රණය කියන වචනේ. නැත්තම් නිකම්ම ලියලා එන්න එපා ඔක්සිජන් වැඩි තැන ඉඳන් අඩු තැනට යනවා කියලා. නැහැ. එහෙම ලියන්නේ නැහැ. සාන්ද්‍රණය ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් අඩු තැනට එයි කියලා. අන්න ඒ කාරණේදී මෙන්න මේක චුට්ටක් දාගන්න මේ ගර්තය තුල වායු හුවමාරුව. ඒතකොට මෙතනට අදාළව ඇත්තට මේ ගර්තය තුල වායු හුවමාරුවට අදාළ ඒ විස්තරය මම කියපු එක ලියන්න ඕන. ඒ තමයි ඇතුළත තියෙන සාන්ද්‍රණය වැඩි එළියට යනවා. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි ඇතුළට එනවා. ඒත් එක්කම ජලයත් යනවා. හරිද? මේකත් ඉක්මනටම රූපේ දාගමු. ඒත් එක්කම චුට්ටක් මතක තියාගන්න ගර්තයක අනුවර්තනත් දැනගන්න ඕන. වායු හුවමාරු සඳහා ගර්තයක් දක්වන අනුවර්තන තමයි එකක් මේ බිත්තිය තුනී වීම
ඒ වගේම තෙතමනය සහිත වීම, වායුන් වලට පාරගම්‍ය වීම හා ඒ වටා රුධිරකේශ නාලිකා ජාලයක් පිහිටීම. ওই කාරණා හතරත් ඔන්න ඔතනදී අවශ්‍යයි. මම මේකත් ඔන්න මතක් කරා ඒත් එක්කම. මේකත් ලියන්න ඕන. කාරණා හතරක් තියෙනවා. හරි. ඉක්මනට මේ රූපේ ඉක්මනටම දාගමු. ඔයගොල්ලන්ට මේ රිවිෂන් එක සඳහා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් ජොයින්ට් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනුවත් ඇති myteachers.lk හරහා රෙජිස්ටර් වෙන සෑම කෙනෙක්ම රෙජිස්ටර් වෙලා ඊළඟ සෙෂන් වලදී ඔයගොල්ලන්ට ජොයින්ට් වීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඒ වගේම ඔයගොල්ලන්ගේ අද දිනේ ඔයගොල්ලන් ගෲප් එකේ දාලා තිනවා ටියුට් ලබා ගන්න අයට ඒ අවස්ථාව ලැබිලා තිනවා සිප්ස් වෙන ආයතනයේට ඇවිල්ලා ලබා ගන්න පුළුවන් අද කාලය ඇතුළත. ඒ වගේම තමයි කිසිසේත්ම ළමයෙකු එළියට බහින්න එපා මේ දවස්වල. ඕගොල්ලෝ වටිනවා හේතුව තමයි මේ අවස්ථාවේදී තරුණ හා ළමා අයට හැදෙන ඉඩකඩ වැඩි කොවිඩ් වසංගතය. ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ දෙමාපියෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා ඒ ආයතනයට ලබා ගන්න. ඒ වගේම බාහිරින් සහභාගී වෙච්ච ළමයින්ට PDF එක මේක යොමු කරනවා. ඒ අයට වෙනමම ලබා ගන්න පුළුවන් මේ ටියුට් එක හා මේ පේපර් එක. ඒක ලබාගෙන මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒ කාරණේත් ඒ වගේම මුදල් ගෙවීම සහ සම්බන්ධව ඔයගොල්ලෝ දැනුවත් කරයි. myteachers.lk හරහා පැමිණ ඒ බාහිර ළමයින්ටත් ඒක එක් එක් තනි විෂයන්ට පවා ගෙවන්න පුළුවන්. ඒක ගැනත් අපි දැනුවත් කරා. හරි. මේ තමයි ව්‍යුහය. ගර්ථයේ අනු අර්ථ නම් මම අර කිව්වාගේ ඔයගොල්ලෝ ඒක ලියන්න ඕන. මම අර කිව්ව කාරණා. වැදගත්ම කැලල මේකේ අහලා තියෙන ප්‍රශ්නට අදාළයි මේ කියන්න යන්නේ. ඒ තමයි සෛලීය සසනය. සෛලීය සසනය ගොඩාක් වැදගත් එකක්. හරි. ඒ කියන්නේ මේ තුන්වෙනි එක ගැන කතා කරන්න යන්නේ. සෛලීය සසනය. මේ කරපු කොටසක් තමයි. නමුත් රිවිෂන් එකක් විදිහට නැවත මතක් කරගන්න. හැබැයි අයිමත් නම් පාඩම් කරන්න තියාගන්න එපා. මේ එක ගැම්මෙම පාඩම් කරලා තියාගන්න. හොඳේ. මේ දැන් 11. හරිද? දැන් 10 වගේ නෙවෙයි 11. හෙටට කල් දාන්න බෑ. සෛලීය සසනයේ ආකාර දෙකක් තියෙනවා. ඒ සෛලීය සසනය කියන්නේ සෛලය තුල සිදුවන සසනය. ඒතර සෛලය තුල සිදුවනවා නම් මේකට අපි කියනවා ස්වායු සසනය කියලා එකක් තියෙනවා. ස්වායු සසනය කියන්නේ ඔක්සිජන් වායුව ඇති විට සිදුවන සසනය. නිර්වායු සසනය කියන්නේ ඔක්සිජන් නැති විට. නිර්වායු සසනය. මේ නිර්වායු සසනය ආකාර දෙකකින් තියෙනවා. ඒ තමයි ලැක්ටික් අම්ල පැසීම. ලැක්ටික් අම්ල පැසීම. අනිත් එක තමයි මධ්‍ය සාර පැසීම. ඒ කියන්නේ ඔක්සිජන් නැති වෙලාවේදී සිදුවන ක්‍රියාකාරීත්වය. මෙතනට අදාළව මෙන්න මෙහෙම එකක් තියෙනවා. ස්වායු ශ්වසනයට අදාළව. මම මේ ස්වායු ශ්වසනයට අදාළව ලියන්නේ. මෙතන ස්වායු ශ්වසනයේදී දැන් ඔයගොල්ලෝ මේක මතක ඇති අපි ආහාර ගත්තේ ශක්තිය ගන්නයි කිව්වා. ආහාර ගත්තාම වෙන්නේ ඒ ආහාරයේ තියෙන සරල ද්‍රව්‍ය බවට පරිවර්තනය කරා. සංකීර්ණ සංයෝග සරල ද්‍රව්‍ය බවට පත් කරා. උදාහරණයක් විදිහට කාබෝහයිඩ්‍රේට් කෑවම ඒක මොනොසැකරයිඩ් බවට පත් කරා. ඒ මොනොසැකරයිඩ් විතරක් අරගෙන ශක්තිය ගන්න බෑ. එතකොට ඒකට ඕන ඔක්සිජන්. මේ ඔක්සිජන් ගත්තාම C6H12O6 ඔක්සිජන් අණු 6ක් සමග ප්‍රතික්‍රියා කළා ජල අණු 6ක් හා කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් දීලා ATP 38ක් නිකුත් කරනවා. මතක ඇති මම උගන්වනකොට මේ හැමදෙස්සම මේ අංකය දැම්මා. 38 ATP කට්ටිය ඇහුවා ඔය 38 කියන්නේ මොකද්ද සහ ATP ලියන්න ඕනේ නැහැ නේද ශක්තිය විතරක් ලියුවාම ඇති නේද කියලා. නෑ මම ඒක ගැන්නුවේ හේතුවක් ඒතකොට දැන් පේනෝනේ මේ ප්‍රශ්නෙට අදාළව මේ ප්‍රශ්නේ ඇවිත් තියෙන මීට ගොඩක් කලින්. මේ ප්‍රශ්නෙට අදාළව හොඳට බලන්න. ඒ ප්‍රශ්නේ කතා කරන්නේ ශක්තිය කොච්චර ලැබෙනවද වැඩි ශක්තිය ලැබෙන්නේ කොහොමද කියලා. මේ අවස්ථාවේ ස්වායු ශ්වසනයේදී ATP 38ක් අගයක් විදිහට මතක තියාගන්න 38ක් මේ වෙනවා. සමහර පොතවල 36ක් කියලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මේක හැදෙන වෙලාවේදී තව දෙකක් නාස්ති වෙනවා. එහෙම අවස්ථාවකුත් තියෙනවා. කොහොමුණත් මෙතනදී කියන්න ඕනුනේ ATP 38 වැඩියෙන් නිෂ්පාදනය වෙනවා. එහෙනම් මේ දෙන්න ප්‍රතික්‍රියා කළා තමයි කාබන් ඩයොක්සයිඩ් හා ජලය මේ වෙන්නේ. මේ දෙන්න තමයි අපි කතා කර බ්‍රහිස්ත්‍රාවි පද්ධතියට අදාළව පිට වෙන්නේ. මේ දෙන්න බහිස්ත්‍රාවි දෙන්නේ. ශරීරය තුළ පරිවෘත්තීය ක්‍රියාවලදී මෙන්න පරිවෘත්තීය ක්‍රියාවලියක් නිෂ්පාදනය වුණා. මේක දේහයෙන් බැහැර කරන්න ඕන. දේහයේ තියාගත්තොත් ජලය මොකද වෙන්නේ? සෛල ඉදිමෙනවා. කාබන් ඩයොක්සයිඩ් තියාගත්තොත් කාබන් ඩයොක්සයිඩ් නිසා pH අගේ අඩු වෙනවා. නැත්නම් ආම්ලික ගතිය වැඩි වෙනවා. ඔන්න කතාව. මේ බලන්න නිර්වායු ශ්වසනයේදී ලැක්ටික් අම්ල පැසීමේදී ග්ලූකෝස් කියන කෙනා ඔක්සිජන් දැන් නැහැ. හොඳද? ඔක්සිජන් නැහැ.
ඒ නිසා මේකෙදී ලැක්ටික් අම්ලය කියන එක හදලා ATP සාමාන්‍ය ATP 4ක් හදනවා. ඒ උනාට දෙකක් නාස්ති වුණාට පස්සේ ඉතුරු වෙන්නේ දෙකයි. ATP දෙකයි. ඉතා සුළු ATP ප්‍රමාණයක් හදන්නේ. මේ ATP නිෂ්පාදනයෙන් ශක්තිය ලබා දෙනවා. මේක සිදුවන්නේ අපේ සිදුවෙනවා නිර්වායු ශ්වසනයෙන්. ඔයගොල්ලෝ දන්නවා මම හැමතිස්සෙම කියන දෙයක්. අපි දුවන අවස්ථාවේදී අපේ ශරීරයේ ශක්තිය නැති වුණාට පස්සේ ඒ කියන්නේ ස්වායු ශ්වසනයෙන් ගත්ත මේ ශක්තිය නැති වුණාට පස්සේ මේ ශක්තිය පවතින තප්පර 9ක් වගේ අඩු කාලයකදී කෙටි දුර දාවකයන්ගේ වගේ තමයි ස්වායු ශ්වසනය වෙන්නේ. ඊට වඩා දුවන්න ඕන වුණාම අපි හුස්ම ගන්න වාතය ටික අපේ කකුල් වලට යන්නේ නැහැ. ඒව යන්නේ නැති වුණාම මොකද වෙන්නේ? කොහොම හරි ශක්තිය ඕන නිසා නිර්වායු ශ්වසනය වෙනවා. මේ අවස්ථාවේදී ATP හැදෙනවා. මේ හැදෙන සුළු ප්‍රමාණෙත් හොඳට මැටි අඩුවන්නේ. ඒ අවස්ථාවේ ලැක්ටික් අම්ලය හැදෙනවා. මේ ලැක්ටික් අම්ලය කියන්නේ වේදනාකාරී සංයෝගයක්. ඒ සංයෝගය ඊළඟට බහිස්ත්‍රාවයේ බවට පත් වෙන්නේ. මේක ඇඟට වැඩක් නැති නිසා මේක ක්‍රියැටිනීන් කියන සංයෝගයේ බවට පත් වෙලා තමයි බහිස්ත්‍රාව විදිහට යන්නේ. ඔන්න ඒ අතරේ ලින්ක් එක ඒ සම්බන්ධය මවා ගන්න. මද්යසාර පැසීම වෙන්නේ ශාකවල සහ ඊස්ට් වල. මේකෙදි වෙන්නේ ඒත් ග්ලූකෝස් කියන සංයෝගය බෝඩ් එකේ ඉඩ මදි. මම මෙතන ලියන්නම්. මේ වචන පේ මද්යසාරවලදී මුලින්ම හැදෙන්නේ එතිල් කියලා මද්යසාරය. එතිල් මද්යසාරය හැදිලා කාබන් ඩයොක්සයිඩ් හැදිලා ඒකෙත් ATP දෙකක් ගෙනද. ATP දෙකක් ගෙනද. මේක තමයි ක්‍රමය ස්වායු ශ්වසනයේ සෛලීය ශ්වසනය කියන එක. ස්වායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය එන හොඳට මතක තියාගන්න. ස්වායු ශ්වසනය තමයි වැඩි ශක්තියක් දෙන්නේ. අපි ඉක්මනට මේ ඩයග්‍රෑම් එක දාගමු. මේ ඩයග්‍රෑම් එක දාගමු. ෂෝට්ලි තියෙන හැම දෙයක්ම ඒක ඇතුලේ. ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ATP වල කෘත්‍යය. ATP යනු ඇඩ්නෝසින් ට්‍රයිෆොස්ෆේට්. මතක ඇති ශක්ති වාහකයක් ශක්ති ගබඩා කරන්නේ ඒ කාරණා ටික මෙතනට අන්තර්ගත වෙන්න ඕන. හරි. ලියලා අවසන් ඇති. මේ මද්යසාර පැසීමේ ක්‍රමය තමයි ගිය පාර හොඳේ කොවිඩ් වසංගත කාලේ කර්ෆියු දාපු කාලේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ අර ඇඳිරි නීතිය දාපු කාලේ ගොඩාක් අය මේකේ මද්යසාර හදන්න භාවිතා කරේ මේ ක්‍රමවේද. සයන්ස් දන්නේ නැති අයත් කොහොම හරි මද්යසාර ටික නම් හදාගත්තා. එහෙම ක්‍රමවේදයක්. හරිද?
පළතුරු පැසීමේදී කියන්නේ මේ ශාකවල කොටස් පැසීමේදී මේ වෙනවා. ඒ වගේම තමයි බේකරි කර්මාන්තයේදී ගොඩාක් වෙලාවට මේ ක්‍රමය භාවිත කරනවා. ඉතිල් මද්දසාරය නිෂ්පාදනය වෙලා ඊළඟට තමයි එතන කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. ඒකයි ඔයගොල්ලෝ දන්න විදිහට ওই පාන් වල සවිවර ස්වභාවය එහෙම නැත්නම් සිදුරු සිදුරු ඇති වෙන ওই හේතුව නිසා. හරිද? මම ඊළඟ ප්‍රශ්නෙට එන්නම්. මේ ඊළඟ ප්‍රශ්නේ දැක්කම කට්ටිය බය හිතෙනවා. හේතුව නිකන් අමූතු රූප සටහනක් දැක්කොත් ඒක බලන්නේ නැහැ. ඔගොල්ලෝ එකම අඩුපාඩුව තමයි ප්‍රශ්නයක් දුන්නාම ඒක කියවන්නේ නැහැ. හරි කම්මැලි. සමහර වෙලාවට ඒ දීපු ප්‍රශ්නේ ගොඩාක් ලේසි. එහෙම එකකුත් තියෙනවා. අපි යමු මේ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නෙට. හොඳට බලන්න රූප සටහන. චුට්ටක් උත්සාහයක් දරන්න සසනේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවන බව පෙන්වන්න කරපු මේ එකක් තියෙන්නේ. මේකෙදි රූප සටහන් කීපයක් තියෙනවා. බෝතලයේ ඇතුළත් කළ යුතු ද්‍රාවණය ඔහොමම ප්‍රශ්න අහලා තියෙනවා. චුට්ටක් ওই ප්‍රශ්නේ හොඳට බලන්න. ප්‍රශ්නට උත්තර චුට්ටක් හිතන්න. මම මේකට අදාළව බෝඩ් එකේ නිරූපණය කරනවා ඒ රූප. හොඳයි. බෝඩ් එක නිරූපණය වෙනවා ඇති. මෙන්න මේක තමයි නිරූපණය කරලා තින්නේ. හොඳට බලන්න මේකේ වෙන සංසිද්ධිය. මේක තේරුම් ගැනීමු. මෙන්න මෙතනට තමයි අපි අදාළ නිදර්ශකේ දාන්නේ. අපිට සමහර වෙලාවට යොමු කරන දෙයක් තමයි මෙතනට දැන් මෙතන නම් මුන් බීජ දාලා තින්නේ. සමහර අවස්ථාවලදී මෙතනට දානවා අපි හිතමු ගෙම්බෙක් නැත්නම් මැඩියෙක් නැත්නම් මීයෙක් වගේ ඕනෑම සතෙක් යොදා ගන්න පුළුවන්. කොහොමනත් අපි මෙතනදී බලන්නේ ශ්වසනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවාද කියන එක නිරීක්ෂණය කරන්න. හරිද? මේ බලන්න KOH දාලා තිනවා. අපිට මේ පිළිවෙලට මම යොමු කරන්නේ EACDB කියලා දාලා තින්නේ. හොඳද? පටලවා ගන්න එපා. මේ පිළිවෙල තියෙන්නේ. KOH දාන්න හේතුව මේ බාහිරින් එන වායුගෝල වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අවශෝෂණය වෙන්නේ. KOH වල කාර්ය තමයි හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණයත් අපි මේක භාවිතා කරපු දෙයක්. KOH වල කාර්ය තමයි කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය. ඒ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය වුණාම දැන් කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේකට යනවා මේකෙදි ඇත්තට මේ පිරෙනවා. මේක ඇතුලේ ඔක්සිජන් කියන වාතය පිරෙනවා. මේ ඇටෝම් මෙතන පිරෙන්න තමයි යොදලා තින්නේ.
ඊළඟට මේකේ තියෙන ඔක්සිජන් ටික මේ මුන් බීජ ගන්නවා. මුන් බීජ වලදී වෙන්නේ මොකක්ද ඇත්තටම මුන් බීජ ඔක්සිජන් වලින් ඔක්සිජන් ලැබෙනවා යනු මේ මුන් බීජයක් ප්‍රරෝහණය වෙනකොට වෙන්නේ ශ්වසනයක්. මුන් බීජ කියලා දෙලා තියෙන එකයි. හොඳට මතක තියාගන්න. බීජ මෙතන ප්‍රභා සංශ්ලේෂණයක් නම් වෙන්නේ නැහැ. මෙතන වෙන්නේ ශ්වසනයක්. කොහොමද ශ්වසනය වෙන්නේ? ඒ කියන්නේ මුන් බීජවල තැම්පත් වෙලා තියෙන පිෂ්ඨය සරල සංඝටක බවට පත් වෙන එන්සයිම මගින් ඒ පත් වෙලා C6H12O6 මේ ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය ගන්නවා. ඒ වගේම ශක්තිය නිදහස් වෙනවා. ඒක ශක්තිය අපට මෙතන පේන්නේ නැහැ. කොහොම වුණත් මේ ඔක්සිජන් අරගෙන මේ අය ඇත්තටම සෛලීය ශ්වසනයක් වෙන්නේ. හොඳේ. මේක සෛලීය ශ්වසනයක් වෙනවා. නැත්නම් ශ්වසනය වෙනවා. මුන් බීජ ශ්වසනය කරනවා. ඒ ශ්වසනය වෙලා ඒකෙන් පිටවනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් පිට වුණා කියලා හරියටම ඔප්පු කරගන්නේ කොහොමද? හුණු දියර. කාබන් ඩයොක්සයිඩ් පරීක්ෂාවේදී හුණු දියර තුලින් කාබන් ඩයොක්සයිඩ් වැයුවහම හොඳට මතක තියාගන්න හුණු දියර කිරි පැහැයට හැරවේ. හුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක 2000 ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ආව. හුණු දියර කියන සංයෝගය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කිරි පැහැය හැරවෙනවා. කිරි පැහැ හැරුණාට පස්සේ තව චූටි දෙයක් මතක තියාගන්න මේකත් වැදගත්. තව දුරටත් ඔයා කාබන් ඩයොක්සයිඩ් මේ කිරි පැහැ වෙච්ච කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් යවුවොත් නැවත අවර්ණ වෙනවා. මොනක කට්ටිය පටලවන තැනක්. හොඳේ. මේකේ ඔස්සේ කාබන් ඩයොක්සයිඩ් යවුවහම මුලින්ම කිරි පැහැ වෙනවා. වැඩිපුර යවුවොත් මොකද්ද වෙන්නේ? නැවත අවර්ණ වෙනවා. ඔක විභාගෙට ආපු එකක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේව පටලවන්න. දන්නේ නැති නිසා පටලවන්න. ඒ නිසා මේව කියන්නේ. අයිමත් කියන්නම් හුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කිරි පැහැයට හැරවෙනවා කාබන් ඩයොක්සයිඩ් ඇතුලින් යනකොට. ඇත්තට මෙතන කිරි පැහැ වෙනවා. මොකද මෙයා ශ්වසනය කරනවා. ඒ කළා මෙතනදී නෙවෙයි වැඩිපුර කවුරු හරි කෙනෙක් කාබන් ඩයොක්සයිඩ් යවුවොත් දිගින් දිගටම ඒක නැවත අවර්ණ වෙනවා. දැන් වෙන්නේ මොකද්ද? මේ තියෙන වාතය මෙන්න මේ පද්ධතිය තියෙන චූසනය කරන්න ඇදලා ගන්න. ඒ කියන්නේ මේක අඛණ්ඩව මේ දිශාවට වාතය ගලාගෙන එන්න ඕන නිසා මෙතන මේ විදිහට ජලය අයින් කරනවා. අයින් කරනකොට මොකද්ද වෙන්නේ? මේ වාතය මේ පැත්තෙන් එනවා. ඒතර මෙතන වාතය අඩු වෙනකොට මෙහෙන් ගලාගෙන එනවා. මෙතන අඩු වෙනකොට මෙහෙන් ගලාගෙන එනවා. මෙහෙන් අඩු වෙනකොට මෙහෙන් ගලාගෙන එනවා. අන්න ඒ විදිහට තමයි මේක තුල වෙන්නේ මේ ක්‍රියාවලිය. මේක තමයි සංවිධානය. මෙන්න පිළිවෙල. චුට්ටක් අපි ඒකට අදාළව ප්‍රශ්නත් චුට්ටක් බලලිමු. එතකොට ආන්සර්ස් ගන්න ලේසි. බලන්න පළවෙනි එක අහනවා ඒ බෝතලේ ඇතුල් කළ යුතු ද්‍රාවණය මොකද? ඒ බෝතලය. එතකොට හොඳට බලන්න මේ ඒ බෝතලය කියන්නේ අපි මෙතනදී භාවිතා කරලා තින්නේ. මේ ඒ බෝතලයටත් අපට හුණු දියර යොදන්න පුළුවන්. කෙනෙක්ට හුණු දියර යොදන්න පුළුවන්. හරිද? හුණු දියර මේක ඇතුළටත් දාන්න පුළුවන්. ඊළඟට අපෙන් අහනවා පිළිවෙල. මම මෙතන හුණු දියර කියලා ලියන්නම්. චුට්ටක් අනිත් කාරණේ තමයි හැමතිස්සෙම යම් දෙයක් ද්‍රාවණයකට යොමු කරන්න ඕන නම් අනිවාර්යෙන්ම ඒ තුලට ගිල්ලන්න ඕන. ඔන්න මේකද හුණු දියර. මාකින් ස්කීම් එකේ මෙයාලා බලාපොරොත්තු වෙන හුණු දියර වචනේ සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වචනේ තියුණත් ලකුණු දෙනවා. හරිද? ඒ ප්‍රශ්නයක් නැහැ. හරිද? දිය ගැසූ හුණු කියලා තියුණත් ලකුණු දෙනවා. ඊළඟට අහනවා මේකේ පිළිවෙල EAC හා B කියන ආන්සර් එක කෙනෙක්ට මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. මේ ආන්සර් එකත් පිළිගන්නවා. E D C A B මෙන්න මෙයත් නිවැරදි. හොඳයි. ආන්සර්ස් දෙකටම දෙනවා. මේ එක මම ඔයගලන්ට බෝඩ් එක නිරූපණය කරන්නම්. මේ බලන්න මම බෝඩ් එකේ සටහන් කරලා තිනවා. මේ ඒකට දාන්න ඕන මොනවද කියලා අහන්නේ. ඒකට දාන්නේ හුණු දියර. සැකස්ම හදන්න ඕන මේක පිළිවෙලට EACDB හෝ EDCAB. මොකද දෙපැත්තෙම හුණු දියර දෙකම එකයි. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒකත් චූට්ටක් අවබෝධ කරගන්න. ඊළඟට කියනවා බෝතලයේ සියල්ලම නිවැරදිව සම්බන්ධ කිරීමෙන් පසු සිදු කළ යුත්තේ කුමක්ද කියලා. මොකද්ද කරන්න ඕන? අර B බෝතලයේ කරාමය විවෘත කරලා එහි ජලය සෙමින් ඉවත් කරන්න ඕන. ඔන්න ඒ කාරණය හරියට ලියන්න ඕන. අපි මොකද්ද කරන්න ඕන? මෙන්න මේක විවෘත කළා ඒක ඇතුලේ තියෙන ද්‍රව්‍යය යවන්න ඕන.
ඊළඟ එකේ කියනවා ඉහත පරීක්ෂණයට අදාළ පාලක ඇටෝමක් සකස් කිරීම සඳහා ඉහත ඇටෝමයේ සිදු කළ යුතු වෙනස්කම. පාලක කියන්නේ ඒ අපි බලන ඒ කියන්නේ බලන සාධකය ඉවත් කරන එක. එතකොට මොකද්ද කරන්න ඕන? C බෝතලේ හිස්ව තියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මුම් බීජ තියුණොත්නේ මෙතන තියුණොත්නේ යා ශ්වසනය කරන්නේ. දැන් ශ්වසනය කරන්නේ නැත්තම් අනිවාර්යෙන් මේක අයින් කරන්න ඕන. අපිට පාලක පරීක්ෂාව කරන්නේ සෑම විටම ඒ බලන සාධකය අයින් කරනවා. හරිද? දැන් මෙයාගෙන ශ්වසනය බලන්නේ. මෙයාව අයින් කළා දාන්න. හරිද? එහෙනම් මුම් බීජ අයින් කරන්න පුළුවන්. එහෙනම් බලන්න හරි සරල ක්‍රමවේදයක්. මේ කාරණේ මෙතන තියෙන ටික ලියාගමු ඉක්මනටම දාගමු. මේ සටහන ඉක්මනටම දාගමු අපි. මෙන්න මේ කාරණා ගොඩක් වැදගත්. හුණු දියර කිරි පැහැට හැරවේ කියන එක දැනගන්නම ඕන එකක්. මෙතන ප්‍රශ්නේදී අහලා නැහැ. නමුත් ඒක තමයි අපි දකින නිරීක්ෂණය. හරිද? කිරි පැහැට හැරවේ අර කාරණේත් වැඩියෙන් හොඳට මතක තියාගන්න. තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් මේක තුලට ගියොත් වෙන්නේ මොකද්ද? මේක අවර්ණ වෙනවා. හරිද? මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඇත්තම කැල්සියම් කාබනේට් බවට පත් වෙනවා. හරිද? කැල්සියම් කාබනේට් වෙලා තමයි අවක්ෂේප වෙන්නේ. ඒකයි කාරණේ ඇත්තම කාරණේ. එතකොට ශ්වසනයට අදාළව කාරණා ගණනාවක් මේකෙදී ඔයගලන්ට කතා වුණා. හොඳයි. අපි ඊළඟට යන්නේ දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නයට අපි යනවා. අනිත් කාරණේ තමයි මට චුට්ටක් තව දෙයක් කියන්න ඕන. මේ දවස්වල මේ කාලය හරි පේපර්ස් කරන්න ගන්නේ කොහොමද කියන එක ඊළඟ ගැටලුව වෙනවා ඇති ඕගොල්ලන්ට. මෙන්න මෙහෙමයි කරන්න ගන්න ඕන ක්‍රමය. මම ඒක මුලින්ම කියලා දෙන්නම්. මුලින්ම ඔගොල්ලෝ MCQ වලින් වැඩේ පටන් ගන්න. ඔගොල්ලෝ 2016 සිට 2020 දක්වා ඒ කියන්නේ 20 යනු මේ 21 දී කට්ටිය ලියපු පේපර් එක. මේක කරනකොට මුලින්ම 16 MCQ එක ගන්න 2016 MCQ එක අරගෙන කොලයක් අරගෙන එකේ ඉඳන් 40ට අංක දාන්න. එහෙම කොල කීපයක් හදාගත්තත් කමක් නැහැ. එහෙම නැත්තත් පුළුවන් නම් ඔගොල්ලෝ එක දිගට ඒ කියන්නේ අර සමහරලාට ඔයගොල්ලෝ ඉස්කෝලෙන් ලබා දෙන කොලයක් තියෙනවා. නැත්නම් මම ඔයගොල්ලන්ට ඔන්ලයින් ගෲප් එකට දාන්නම් PDF එකක්. ඒක ඔයගොල්ලන්ට print out එකක් අරගෙන මේක කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක භාවිතා කළා
ඕගොල්ලෝ 2016 පේපරේ මුලින්ම ගන්න යටින් අනිවාර්යෙන්ම තමන් පටන් ගත්ත වෙලාව දාන්න ඕන. දාලා ඊළඟට අවසන් කරන වෙලාවත් දාන්න ඕන. පැයක් ඇතුළත පැයකට වඩා අඩු කාලයකින් ඕගොල්ලෝ කරන්න පුළුවන් නම් හොඳයි. කරලා ඊළඟට ඕගොල්ලෝ බලන්න ඕන කීයක් හරිද කියලා. 40න් කීයක්ද කියලා දාන්න ඕන. අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න ඩේට් එකයි ටයිම් එකයි දාන්න. ඒ වගේ දවසට ওই වගේ දෙකක් තුනක් කරන්න පුළුවන්. MCQ මුලින්ම ඉවර කරන්න. හරිද? මේ වගේ 2016 17 18 19 20 වැඩිය නෑ බලන්නකෝ. පේපර්ස් පහේ තියෙන MCQ. හරිද? එතකොට හතරවරක් පහ MCQ 200ක් කරනවා. කළා ওই ක්‍රියාවලිය පළවෙනි සතිය ඇතුළත පුළුවන් නම් ඉවර කරන්න. සතියක් ඇතුළත ඉවර කරන්න. ඉවර කළා ඊළඟට නැවත සතියකට පස්සේ ඊළඟ සතියේ ඊළඟට කරන්න ඕනේ SCQ. ව්‍යුහගත රචනා. ඊට පස්සේ නැවතත් ඔයගොල්ලෝ MCQ ඇදලා ගන්න ඕන. එපාර කියයි අනේ මට කටපාඩම් නේද කියලා. නැහැ කටපාඩම් නැහැ. අනිත් එක තමයි පාස් පේපර්ස් පොතේ ඔයගොල්ලෝ ඉරි ගහන්න එපා. ඉරි ගහන්න එපා. මම එකයි කිව්වේ කඩදාසි මේ කොලේ භාවිත කරලා ගහන්න ඕන. මම ඒක ඔයගොල්ලන්ට යොමු කරන්නම්. ඒ භාවිතා කරලා එහෙම ගැහුවට පස්සේ ඔයගොල්ලෝ නැවතත් මේක කරන්න ඕන. අනිවාර්යයෙන්ම. එතකොට කටපාඩම් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඔයගොල්ලෝ කරන්න. සමහර වෙලාවට මෙතන වැරදිච්ච එක ඊළඟ පාර කරනකොට හරියාවි. සමහරට ඒකේ වැරදිච්ච එක සමහරට ඒකේ වැරදි වෙයි. ඔන්න ওই තැන් අඳුර ගන්න ඕන. මේක කරලා වැරදි තැන් අඳුර ගන්න. වැරදනේවා නැවත බලා නැවත ෆික්ස් කරගන්න. එහෙම කරොත් ගොඩ යනවාමයි නිසකයි. හරිද? ඒ නිසා ඒකත් අවධානය යොමු කරන්න. හරිද? මේ ක්‍රියාවලිය මම කියපු දේ හරියටම කරන්න මේකේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ එක මම කිව්වා වගේ කෙමිස්ට්‍රි වලින් අහන්නේ. අපි චුට්ටක් යම් බලන්නේ ප්‍රශ්නෙට. මේ කියනවා පහත රූප සටහනේ ABCDE කියලා පරීක්ෂණ නල වලට මැග්නීසියම් ක්ලෝරයිඩ් හා සීනි හා ග්‍රීස් එකතු කරනු ලැබේ. ඉන්පසු එක් නලය තුල ඇති ද්‍රව්‍ය හොඳින් කලතනු ලැබේ. බලන්න රූප සටහන හොඳට බලන්න. ඒ රූපයේ තියෙන ආශ්‍රිත ජලය වලට මැග්නීසියම් ක්ලෝරයිඩ් දාලා ඒක සෙල්සියස් අංශක 25 දී දාලා තින්නේ. දෙවැනියට B එකේ තියෙන සෙල්සියස් අංශක 60. කියන්නේ උෂ්ණත්වය වැඩි කළා මැග්නීසියම් ක්ලෝරයිඩ් දාලා තිනවා. තුන්වෙනි එක සෙල්සියස් අංශක 25 දී ජලයට සීනි දාලා තිනවා. ඊළඟ එකේදී සෙල්සියස් අංශක 25 දීමයි සීනි දාලා තියෙන භූමි තෙල් වලට. E එකේදී දාලා තින්නේ ඒකේ ග්‍රීස් දාලා තිනවා භූමි තෙල් වලට. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ඝන ද්‍රව විෂම ජාතිය මිශ්‍රණයක් සකස් කරන ලබන පරීක්ෂානලය කුමක්ද අහනවා. ඝන ද්‍රව හොඳට බලන්න ඝනයකුයි ද්‍රවයකුයි දාලා තියෙන හැබැයි විෂම ජාතිය. මොකද මේ විෂම ජාතිය කියන්නේ? විෂම ජාතිය නම් මේක මොකක්ද වෙන්න ඕන? කලවම් වෙන්න බෑ. මිශ්‍ර වෙන්න බෑ. සාමාන්‍යයෙන් ඝනයකුයි ද්‍රවයකුයි මිශ්‍ර කරාම දිය වෙන්නේ නැතුව හැදෙන මේ විෂම ජාතිය උතන්ට අදාළව හොඳට බලන්න භූමි තෙල් වලට සීනි දැමීම. භූමි තෙල් වලට සීනි දැමීම. ඒ කියන්නේ D ආංශයක කියලා ගන්න පුළුවන්. ඒක පැහැදිලි ඇති. එහි ඇති ද්‍රව්‍ය හා ද්‍රාවකයේ පිළිවෙලින් ලියා දක්වන්න. ඔන්න වැදගත් කොටසක්. මම එන්නම් එතනට අදාළව පැහැදිලි කිරීමට. හොඳයි. මෙන්න මේක හොඳට අල්ලගමු වැඩේ. මිශ්‍රණ. මිශ්‍රණ මම ඔයගලන්ට මට කිව්ව විදිහට භාගයට කෙල්ලලා තින්නේ. ඒ නිසා මම මේක මේ විදිහට රිවිෂන් එකේදීත් කෙල්ලලා යනවා. ඒ වගේම තියරි එකේදීත් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. රිවිෂන් එකට අදාළ මේක හරියට අල්ලගමු. හරිද? මිශ්‍රණයක් කියන්නේ කිහිපයක එකතුවක්. මිශ්‍රණ කරන විදිය හා මිශ්‍රණයක සංඝටක වෙන් කරන විදිය ගැන ඔයගොල්ලෝ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මිශ්‍රණ වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි සමජාතීය හා විෂම ජාතීය. සමජාතීය මිශ්‍රණ තියෙනවා. විෂම ජාතීය මිශ්‍රණ තියෙනවා. සමජාතීය මිශ්‍රණ හා විෂම ජාතීය එකේදී සංයුතිය ගැන තමයි සැලකිලිමත් වෙන්නේ. එතකොට සමජාතීය මිශ්‍රණයක අපි ඒ ඕනෑම තැනක සංයුතිය බැලුවොත් එකම විදිය නෑ ඒක සමජාතීය. සංයුතිය වෙනස් නම් විෂම ජාතීය කියලා කියනවා. මෙන්න මේකේ අපි බෙදන තව ක්‍රමයක් තියෙනවා. එකක් තමයි ද්‍රව මිශ්‍ර කරන. ද්‍රව මිශ්‍ර කරන. අනිත් එක තමයි ද්‍රවයක් ඝනයක මිශ්‍ර කරන. අනිත් එක ද්‍රවයක් වායුවක මිශ්‍ර කරන්න පුළුවන්. ඒ වගේම අපි ගොඩාක් වෙලාවට ද්‍රවයක් වායුවක මිශ්‍ර කරන එක භාවිතා කරනවා
ගොඩක් වෙලාවට මම උදාහරණයක් කිව්වොත් කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය කළා තමයි බීම හදන්නේ. ඒක තමයි ක්‍රමය. ඊළඟට අපිට ගන්න පුළුවන් මෙහිම අවස්ථාවක්. ඝනයක් මේ ද්‍රවය කියන එක නැවත භාවිතා කරන්නේ නැහැ. ඝනයක් භාවිතා කරනවා වායුවක මිශ්‍ර කළා. හරිද? ඝනයක් වායුවක මිශ්‍ර කළා භාවිතා කරනවා. ඒ වගේම තමයි මෙතන තව අවස්ථා කොමලිය වෙලා තියෙන්නේ. මේ අවස්ථා ටික තමයි ගන්න. මට චූටි දෙයක් අවසාන විනාඩි කිහිපේ කියලා දෙන්න ඕන. මේ ඩයග්‍රෑම් එක ගොඩාක් වැදගත් වෙයි. මේ තමයි ඇත්තටම මිශ්‍රණ හැදෙන විදිය. මිශ්‍රණ හැදෙන විදිය. මිශ්‍රණවල මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ගණනය කිරීම. වැදගත් දෙයක් තියෙනවා මෞල භාගය, ස්කන්ධ භාගය, පරිමා භාගය, සංයුතිය හා සාන්ද්‍රණය. පහක් තියෙනවා. මම මේක පොඩ්ඩක් ඉක්මනට චුට්ටක් කියන්න. නමුත් මේක නැවත කතා කළ යුතු දෙයක්. හොඳ කතා කරන්න ඕන දෙයක්. මම පොඩ්ඩක් ඉක්මනට කියලා දෙනවා. ගොඩාක් වැදගත්. හරිද? මේ රටාව දන්නේ නැත්නම් වැඩක් නැහැ. මම කොටස් පහකට බෙදෙනවා. හරි. පළවෙනි එකේ මම ලියන්නේ ස්කන්ධ භාගය. දෙවෙනි එක මම ලියනවා පරිමා භාගය. අනිත් එක ලියනවා මෞල භාගය. මේක සංයුතිය කියන විදිය තමයි m බෙදීම v. මේක සාන්ද්‍රණය c සමාන n බෙදීම v. පටලව ගන්න එපා. මේක ගොඩාක් අය පටලව ගත්ත තැනක්. හොඳද? මේ සාරාංශ ගන්න. යම් දෙයක භාගයක් කියනවා කියන්නේ ස්කන්ධ භාගය කියන්නේ සාමාන්‍යයෙන් A හා B කියලා දෙන්නෙක් ඉන්නවා නම් එතන තියෙන මුළු ප්‍රමාණයෙන් ඒ අදාළ කෙනා කොච්චරද කියලා. මොකද අයිමත් කියන්නම් යම් දෙයක දැන් හිතන්න ඔයා ගාව හාල් කිලෝ 5යි සීනි කිලෝ 3කුයි තියෙනවා. අයගෙන් අහනවා මේ ප්‍රමාණයෙන් සීනි ඔයා ගාව කොච්චර තියෙද කියලා. ඔයා කියනවා මුළු ප්‍රමාණයෙන් සීනි මෙච්චරයි. මුළු ප්‍රමාණය කියන්නේ සීනි කිලෝග්‍රෑම් මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 8න් සීනි කිලෝග්‍රෑම් 3යි. සරලව කිව්වම මුළු ප්‍රමාණයෙන් ඒ අදාළ කෙනා කොච්චරද කියන එක. ඒක තමයි හරිම අර්ථය. දැන් එහෙනම් අපි ගත්තොත් යම් දෙයක් තුල MA හා MB ඉන්නවා නම් අපි ස්කන්ධ භාගය ලියන්නේ MA හා MB මුළු ප්‍රමාණයෙන් A කෙනා කොච්චරද? මම මේ ලියලා තින්නේ A ගේ ස්කන්ධ භාගය. හරිද? A ගේ ස්කන්ධ භාගය. නම් B ගේ ස්කන්ධ භාගය ලියන්නේ කොහොමද? මුළු ප්‍රමාණයෙන් B කොච්චර ඉන්නවද කියන එක. හරිම සරල දෙයක් මේ කියන්නේ. මම ඒ විදිහටම ගන්නම් චුට්ටක් පරිමා භාගය. මම ගන්නවා මගේ ගාව තියෙනවා A හා B කියලා දෙන්නේ. VA හා VB කියලා ගන්නේ. දැන් හිතන්න මගෙන් අහනවා A ගේ පරිමා භාගය. දැන් හිතන්න මම එකටත් උදාහරණයක් ගන්නම්කෝ. වතුර ලීටර් 5යි වතුර දිය කළා තව මොනවා හරි જાතියක් ගන්නවා මං ඇල්කොහොල් කියලා ගන්නම්කෝ. මද්දසාර ලීටර් 2කුත් දිය කළා. 5ට 2ක් දිය කළා. එතකොට මද්දසාර කොච්චර තියෙද කියලා ඇහුවොත් මට කියන්න පුළුවන් මුළු ප්‍රමාණය 7න් දිය කළා තිනවා 2ක්. 7න් 2ක්. අන්න ඒක තමයි භාගය කියන්නේ. එතකොට මේකට ඒට අදාළව මේ පරිමා භාගය මේ බීට අදාළ පරිමා භාගය. ඔගොල්ලෝ ගෙදර මද්දසාර බෝතලයක් තියෙනවා නම් ඔගොල්ලෝ චූට්ටක් ඒ ගැනත් අවබෝධයෙන් බලන්න මද්දසාර බෝතල් වල මේක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සැනිටයිසර් බෝතල් වල සැනිටයිසර් බෝතලයක අපට වඩින්න මම බලන සැනිටයිසර් බෝතලයක පරිමා භාගය නෑ ඔගොල්ලෝ මේ මම පොඩි උදාහරණයක් කිව්වොත් පොඩ්ඩක් මේක ගෙදරදී හොඳ අවබෝධයෙන් බලන්න. මද්දසාර බෝතල් වල ගහලා තිනවා 137යි 138යි ඊට පස්සේ ඔය අර මේ ඔයගොල්ලෝ දන්න ඇති සාමාන්‍යයෙන් බියර් කියන වර්ගයේ කෑන් වල ගහලා තිනවා 108.8යි ඔහොම ප්‍රතිශත. මේක හදලා තින්නේ පරිමා භාගය. මට මේ මෙතනදී මුලින් ඕන උනේ මේ එක් කාරණා පොඩ්ඩක් කියලා දෙන්න හොඳේ. මේක හරියට අල්ලගමු මුලින්ම. මෞල භාගය කියන්නේ මේ බලන්න අපි සමහර දේවල් තිනවා දැන් ද්‍රවයක් නම් පරිමාව බලන්නේ.
මේ ස්කන්ධය බලන්නේ අපි ගොඩක් වෙලාවට ස්කන්ධය බලන්න පුළුවන් ඝන දේවල් වල. ද්‍රව වල බලන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ කිව්වාගේ පරිමාව. මෞල භාගය අපි සයන්ස් වලදී ඒක ද්‍රවයක් හෝ වේවා. දැන් හිතන්න මෙහෙම දෙයක්. මගේ ගාව ද්‍රවයකුයි ඝනයකුයි දෙකක් තියෙනවා. දැන් ද්‍රවය ලීටර වලින් බලලා ඝනය කිලෝග්‍රෑම් වලින් මල්ලා මේ දෙක එකතු කරන්න බෑනේ. හැබැයි අපිට ක්‍රමවේදයක් තියෙනවා අපිට මෞල විදියට දෙන්නම ප්‍රකාශ කරන්න පුළුවන්. මෞල විදියට ප්‍රකාශ කරන මගේ ගාව A කියන වර්ගයේ මෞල මෙච්චරකුයි B කියන වර්ගයේ මෞල මෙච්චරකුයි. මම උදාහරණයක් ගත්තොත් මෙයාගේ මෞල 3යි මෙයාගේ මෞල 2යි තියෙනවා. එහෙනම් කවුරු හරි ඇහුවොත් මම මෙතනදී කියලා මේ මම ඉදිරියේදී කියලා දෙනවා මෞල හොයන විදිය. නමුත් මට මේ රටාව පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. A ගේ මෞල භාගය කීයද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් NA ධන NB NA කියලායි. මුළු මෞල ප්‍රමාණයෙන් A කීයද? B ගේ මෞල ප්‍රමාණය ගත්තත් ඒ විදිහටම මුළු මෞල ප්‍රමාණයෙන් B කොච්චරද කියලා පෙන්වන්න පුළුවන්. දැන් තේරුණානේ? මෙන්න මේක. මම කියවනේ සමහර අවස්ථා තියෙනවා අපිට ස්කන්ධය තියෙන එක්කෙනා ඝනයක් පරිමාව තියෙන කෙනෙක්කෙනා ද්‍රවයක්. ද්‍රවයකුයි ඝනයකුයි මිශ්‍ර කරන්න. උදාහරණයක් විදිහට හිතන්නකෝ. අපි වතුරයකට සීනි ග්‍රෑම් 5ක් දානවා. වතුර ලීටර එකකට සීනි ග්‍රෑම් 5ක්. දැන් මේ හැම එකෙදිම සංකල්පය මොකද්ද? යටදි භාවිතා කරේ මුළු ප්‍රමාණයට උඩ දැම්ම ප්‍රමාණය කිව්වා. මම මේකට අදාළව කිව්වොත් මුළු ස්කන්ධයට ඒ කොච්චර දැම්මාද? ඉතින් මේකත් බලන්නකෝ. සංයුතිය කියන්නේ ද්‍රවයක් ගත්තොත් මුළු පරිමාවට ඒ අදාළ කෙනා කොච්චර දැම්මද කියන එක. හිතන්න මෙන්න මෙහෙම දෙයක්. ඔයා වතුර මම මෙතන ගන්නවා ඝන ඩෙසිමීටර් විදියට තමයි පරිමාව ගන්නෙ. මේකට සීනි ග්‍රෑම් 5ක් දානවා. හිතන්න සීනි ග්‍රෑම් 5ක් දැම්මයි කියලා මේක දැනේවිද? මෙතන කොහෙත්ම දැනෙන්නේ නැහැ. සීනි ග්‍රෑම් 5 පරිමාව මෙතනට බලපාන්නේ නැහැ. බලපාන්නේ නැහැ යනු ඒක නොසලකිය හැකි. ඒ කියන්නේ මේකෙත් භාවිතා කරලා තින්නේ මුළු ප්‍රමාණයට ඒ අදාළ කෙනා කොච්චර දැම්මාද කියලා. ඔන්න ඔතනදී යටදී ඒකයි භාවිතා කරන්නේ මෙන්න මේ ස්ථානයේ පරිමාව කියලා ගන්නකොට මුළු පරිමාව තමයි එන්නේ. මේ හැම එකෙම යටට එන්නේ මුළු ප්‍රමාණය. ඒ නිසා මෙතන අපි ගන්න මුළු පරිමාව ඇත්තටම සීනිවල පරිමාවත් වැදගත්. නමුත් ඒක නොසලකිය හැකි. උඩ දාන්නේ මොකද්ද? ස්කන්ධය. අන්න ඒ අනුව අපට ලැබෙනවා M බෙදීම V සංයුතිය හොයන්නේ ඇත්තටම යට තියෙන මුළු ප්‍රමාණය. ඕකම තමයි මොඩිෆයි කළා ඔයා දාන ස්කන්ධය මෞල බවට හැරෙව්වා. ස්කන්ධයක් මෞල බවට හරවන්නේ කොහොමද? n සමානයි m බෙදීම m කියලා සූත්‍රය. මේක පාඩම් විය යුතුයි, දැනගත යුතුයි. මෞල සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සූත්‍රයට අනුව මෙතනට අදාළව අපි මොකද කරන්නේ? මුළු පරිමාවට අදාළව ඔයා කොච්චර මෞල දැම්මාද කියන එක තමයි සාන්ද්‍රණය කියන්නේ. C සමානයි n බෙදීම v කියලා සූත්‍රය ගොඩනගනවා. මේ 5 දෙනාගේම මේ සිලබස් එකේ තියෙන 5. මේ 5 දෙනාගේ බලන් ගියාම හැම එකේදීම ගල තියෙන මුළු ප්‍රමාණයෙන් ඒ අදාළ උඩ ප්‍රමාණය කොච්චරද කියලා දාලා. තේරුණානේ? එහෙනම් මේ සංකල්පය තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන. මේක තමයි මේ කියපු විදිහට මුළු ප්‍රමාණයෙන් ඒ අදාළ කෙනා කොච්චරද කියලා දාලා තියෙන්නේ. හරි. එහෙනම් මේ කාරණේ ඉක්මනට අපි දාගමු. ඉක්මනට දාගෙන අපි ඊළඟට අදට අදාළ කොටස අවසන් කරමු. අපි ඊළඟ දවසේ මේක ඉදිරි කොටස් මිශ්‍රණ වල තවත් ගැඹුරට ගිහලා කතා කරනවා. ඒ වගේම තමයි මෙතනදී ෂෝට් නෝට් එකක් වගේ මිශ්‍රණේ හදාගන්න පුළුවන්. අනිත් එක ඔයගොල්ලෝ වෙලාවට ජොයින්ට් වෙන්න සහ ඔයගොල්ලෝ රැඳී ඉන්න ඉදිරියේදී ඔයගොල්ලෝ යාළුවොත් දැනුවත් කරන්න ඔයගොල්ලෝගේ ආතනේ ඒ කාරණේදී මේක ගොඩාක් වැදගත් වෙයි. මේ අලුත් විදියකට යන ක්‍රමයක් ෆීඩ් ෆෝවර්ඩ් පේපර් ක්‍රමය. මේක නිවැරදිව කරන්න ඔයගොල්ලෝ නිවැරදි උත්සාහ කරන්න. මම මේකට අදාළව මාකින් එකත් ඔයගොල්ලෝ දාන්න. ඒ මාකින් එක දාන එකේ අරමුණ තමයි ඔයගොල්ලන්ට ලකුණු කොච්චර ලැබෙනවාද කියන එක නිගමනය කරන්න පුළුවන්. සමහර ඒවල තියෙන ඒකකය නැත්නම් වැරදි දානවා. ඒ නිසායි මේක මම කියලා දෙන්න හේතුව. හරි. ඉක්මනට අපි දාගමු. මේකේ
ඒකකය ගන්නේ ග්‍රෑම් ඩෙසිමීටරයට මේක එක ගන්නේ MOL DM ඍණ 3 ඝන ඩෙසිමීටරයට මවුල විදියට ඒකකයේ මේක ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් උනත් ගහගෙන ලියන්න පුළුවන් ඊළඟට අපි අදට නියමිත කොටස අවසන් කරනවා මේ කොටස මේ පේපරෙන්ම තමයි ඊළඟ දවසේ අපි ඊටු ටික සාකච්ඡා වෙන්නේ සහ ඊළඟට තව එකක් මම යොමු කරනවා ඔයගොල්ලන්ට මේකෙදී මුළු පාඩමක්ම සාකච්ඡා වෙනවා 11 පාඩමකුත් නැවත සාකච්ඡා වෙනවා ඒක ගොඩාක් වටිනවා ඒ නිසා අපි ඊළඟ දවසේ මේ ආකාරයෙන්ම හමු වෙමු ඔබ සැමට ආයුබෝවන්